වැඩි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. එතකොට ඒක සමහර අයට හෘදයාබාධ සඳහා හෘදයාබාධ එන්න කියලා ගෙන්න ගත්තා. අතවන්න ගෙන්න ගත්තා. අපේ කට එක්සයිස් කරද්දී ග්ලයිකෝජන් ටික දිය වෙලා ග්ලයිකෝජන් නතර වෙලා මේ දේ දී වෙන අවස්ථාවෙම එක්සයිස් එක නතර කරලා ඉවරයි. ඉතින් කියන හැමදාම දුවනවා. ආලෝකයේ ඔයාලගේ ඇස මගින් ග්‍රහණය කරගන්න. නම් ඇස මගින් ග්‍රහණය කරගත්ත නිසා ආලෝකය කියන්නේ උත්තේජයක්. ඔයාලගේ ඇසට හොඳයි. අයිබෝන් පුතල ඔක්කොටම සුබ සන්ධ්‍යාවක් වේවා. අයිබෝන් මම කියන්නේ නැහැ. අපි ගිය සතියේ කියන්නේ ගිරිදා රුධිර සංසරණ පද්ධතිය කොටස ඉවර කරා. ඊට පස්සේ ඒකේ රුධිර සෛලවල කෘත්‍යයන් ටික අපි කතා කරා. රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටික ඒවා හඳුනා ගන්න ආකාර කතා කරා. ඊට පස්සේ අපි රුධිර සංසරණ ක්‍රියාවලිය අපි කතා කරලා තියෙනවා. ඊළඟට කතා කරලා තියෙනවා රුධිර සංසරණය කියන්නේ මොකක්ද කියලා. ඊළඟට අපි හෘදයක් කොටස් නම් කරන්න අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙනගෙන තියෙනවා ඊට පස්සේ අපේ ධමනි පද්ධතිය සහ ශිරා පද්ධතිය ගැන අපි ඉගෙනගෙන තියෙනවා. ඊළඟට අපිට තියෙන දිත්ත රුධිර සංසරණයක් කියලා අපි ඒකත් ඉගෙනගෙන තියෙනවා. හර්ට් ස්පන්දනයේ සිදුවන ආකාරය අපි ඉගෙන ගත්තා. ඊළඟට හර්ට් චක්‍රය ඉගෙන ගත්තා. ඊළඟට අපි වෙනම අපේ ඉන්ද්‍රියන් වලට සුවිශේෂී වෙච්ච ධමනි වර්ග අපි ඉගෙන ගත්තා. එතකොට ඒ ධමනි වලින් ඊට පස්සේ ශිරා බවට පත් වෙලා ඉන්ද්‍රිය තුළදී මේවා ධමනිකා, කේශනාලිකා, අනුශිරාවට පත් වෙලා පස්සේ ශිරාවකින් එළියට යන හැටි ඉගෙන ගත්තා. එතන අපි විශේෂ ඉන්ද්‍රියක් ඉගෙන ගත්තා අක්මාව. අක්මාව කියන්නේ විශේෂයි. ඒ විශේෂත්වයට හේතුව තමයි ඔයාලට මතක ඇති අක්මාවට රුධිර වාහිනී දෙකකින් රුධිරය සැපේනවා. එකක් ධමනියකින් රුධිරය සැපේනවා. කෙලින්ම යාකෘතික ධමනිය හරහා රුධිරය සැපේනවා අක්මාවට. ඊළඟට ආයතරයක් මේ අපේ අන්ත්‍ර වලින් ඉවත් කරන රුධිරය ශිරාවක් මගින් තමයි ඉවත් වෙන්නේ. අන්ත්‍ර වලින් ඉවත් වෙන රුධිරය එයත් අක්මාවටම තමයි යන්නේ. ඒකට කියන්නේ යාකෘතික ප්‍රතිහාර ශිරාව කියලා අපි ඒකත් ඉගෙන ගත්තා. ඊට පස්සේ තමයි යාකෘතික ශිරාව ඔස්සේ මේ යාකෘතයට සහ අන්ත්‍ර වලට ආපු රුධිරය දෙකම එකට එකතු වෙලා අවසානයේ යාකෘතික ශිරාව ඔස්සේ තමයි ආදර මහා ශිරාවට මේක සැපෙන්නේ. අපි ඒක ඉගෙන ගත්තා. ඊට පස්සේ හර්ට් චක්‍රය ඉගෙන ගත්තා. කර්ණිකා කුංචය, කෝෂිකා කුංචය, ඊළඟට කර්ණික කෝෂික විස්තරය කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට ලබ්ඩප් ශබ්දය නේ අපේ හෘදයේ ගැහෙන ශබ්දය, හදවත ගැහෙන ශබ්දය අපි ඒක ඉගෙන ගත්තා කොහොමද වෙන්නේ කියලා. රුධිර පීඩනය, බ්ලඩ් ප්‍රෙෂර් එක අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට බ්ලඩ් ප්‍රෙෂර් එක කියලා කිව්වේ අපි සංස්ථානික මහා ධමනිය තුළ රුධිරය තල්ලු කරනවා කිසියම් පීඩනයකින්. ආන්ගේ රුධිරය කෝෂික ආකුංචයේ සිදු වෙලා සංස්ථානික මහා ධමනිය තුළ රුධිරය තල්ලු කරන පීඩනය අපි කියන ආකුංච රුධිර පීඩනය. ඊට පස්සේ ආකුංචය වුණාට පස්සේ මේ කෝෂිකා විස්තරණය වෙනවා. විස්තරණය වෙනට අඩසඳ කපාට වැහිලා ආන්ගේ මොහොතේ සංස්ථානික මහා ධමනිය තුළ රුධිර පීඩනයක් තියෙන එක අපි කියනවා මේ විස්තර රුධිර පීඩනය කියලා. අපි මේ විදිහට රුධිර පීඩන දෙක රුධිර පීඩන ඉහළගේ සහ පහළගේ කියලා කියන්නේ ඕක අපි ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් වැඩිහිටි කෙනෙකුගේ රුධිර පීඩනය 120ත් 110ත් අතර රස්දී මිලිමීටර 120ත් 110ත් අතර තියෙන ආපුංච රුධිර පීඩනය. ඊළඟට විස්තර රුධිර පීඩනය පවතින්න ඕනේ 70ත් 80ත් අතර වගේ සාමාන්‍යයෙන්. ඊට පස්සේ එදා ඇහුවා කවුරු හරි ප්‍රශ්නයක් අහලා තිබුණා මට මතක හැටියට මිස්සිද කොහෙද මිස්මි ඇහුව ප්‍රශ්නයක් අර පොඩි ළමයින්ගේ හෘද ස්පන්දන වේගය වැඩි ඇයි කියලා.
මම ඒ වෙලාවේ පොඩි කෙටි උත්තරයක් දුන්නා. ඊට පස්සේ සම්පූර්ණ උත්තරේ මම ඔයාලට මම WhatsApp එකෙන් දැම්මා මැසේජ් එක. අවුරුදු 2 වගේ වෙනතුරු පොඩි ළමයින්ගේ පාරිභෝගික ක්‍රියා ශීඝ්‍රතාවය වැඩි අවුරුදු 2ක් විතර වෙනකම්. පාරිභෝගික ශීඝ්‍රතාවය වැඩි මොකද ඒ කාලේ යාළුවා ගොඩාක් දේහයේ ඉන්ද්‍රියන් පරිණත වීම, දේහ වර්ධනය වීම ඒවා ගොඩක් දේවල් සිදු වෙන නිසා ඉපදිලා අවුරුදු 2ක් විතර වෙනතුරු ළමයින්ගේ හෘද ස්පන්දන වේගය මිනිත්තුවට 72 කියන එකට වඩා වැඩි අගයක් ගන්නවා. ඊට පස්සේ අවුරුදු 2 පහ වුණාට පස්සේ පරිවෘතික ශීඝ්‍රතාව සාමාන්‍ය තත්ත්වයට පත් වෙන නිසා එතනින් එහාට මිනිත්තුවට 72ක ආසන්න කාලයක් මිනිත්තුවට 72ක වාර ගණනක ආසන්න වාර ගණනක් සාමාන්‍යයෙන් කම්පණය වීමක් මේ කම්පනයේ හෘද ස්පන්දනයක් සිදු වෙනවා. ඊට පස්සේ නිලාශ ඇහුවා මම හිතන්නේ එයා තමයි ඇහුවේ ලුණු වැඩිපුර ආහාර ගන්න එක හෘදයට හොඳ නෑ කියලා කියනවා. ඒ ඇයි කියලා කිව්ව මම ඒක වෛද්‍යවරයෙක් මම ආයෙත් විස්තර අහලම හරියටම නිර්දිම උත්තරේ දෙන්නම් කියලා. එතෙන්දී ඒකට හේතුව තමයි අපි ලුණු වැඩිපුර ආහාර ගන්නකොට අපේ ඇඟේ තියෙන ලුණු ප්‍රමාණය ඒක වොෂ් අවුට් කරන්න ඕන කියලා කියන්නේ. ඒ කියන්නේ සෝදලා අයින් කරන්න ඕන. අනේ සෝදලා අයින් කිරීමේ කියන්නේ සෝඩියම් කියන එක වැඩි වෙනවා. සෝඩියම් කියන මූලද්‍රව්‍ය බලපානවා හෘද ස්පන්දනයට. මතක ඇති වාට 8 වසරේදී ඉගෙන ගත්තා මූලද්‍රව්‍ය 8ේදී 10යිද මට මතක නැහැ හරියට 10යිද නේ 10යිද ඉගෙන ගත්තා පළවෙනි පාඩමේ ජීව රසායනික පදනම කියන පාඩමේ බලන්න ඒකේ සෝඩියම් පොටෑසියම් වගේ ඔය තිබ්බනේ ඛනිජ කියලා අපි ඉගෙන ගත්තා. අනිත් ඛනිජ වර්ග වලින් සෝඩියම් තියෙනවා හෘද ස්පන්දන වේගය සඳහා සෝඩියම් බලපානවා. ඒක සෝඩියම් ප්‍රමාණය වැඩි වීමත් එක්ක තමයි හෘද ස්පන්දන වේගය වැඩි වීම සිද්ධ වෙන්නේ. එතකොට ඒක සමහර අයට හෘදයාබාධ සඳහා නිකන් හෘදයාබාධ එන්න කියලා ගෙන්න ගත්තා. අතවන්න ගෙන්න ගත්තා. මේ ඉන්නකො මට හෘදයාබාධයක් දෙන්නකො නියන් කියලා කිව්වා කියලා ගත්තා වගේ වැඩක් නිකන් නේ. ඉල්ලම් කෑවා වගේ වැඩක්. එහෙම දෙයක් තමයි එතන වෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ වැඩිපුර සෝඩියම් සහිත ආහාර ඒ කියන්නේ ලුණු සහිත ආහාර වැඩිපුර ගන්න එපා කියලා කියන්නේ ඒකයි. හෘදයාබාධ ගැන මේ අතීතයක් තියෙනවා නම් ඔයාලගේ පෞල් පරිසරයේ එහෙනම් ලුණු ආහාර ගැනීම පුළුවන් තරම් අඩු කරලා තියන්න. ඊළඟට කතා කරා වසා පද්ධතිය ගැන. අපි කතා කරා වසා පද්ධතිය ගැන. වසා පද්ධතිය කියන්නේ අපේ සිරුරේ පවතින විශේෂ පද්ධතියක්. මේවා වසා ගැටිටි වලින් තමයි මේ වසා කේශනාලිකා ඇති වෙන්නේ. එතකොට වසා කේශනාලිකා අපේ සිරුර පුරා හැමතැනම ගමන් කරනවා. වසා ගැටිටි අපේ තියෙනවා සෑහෙන අපේ විශේෂයෙන් බෙල්ල දෙපැත්තේ මේ ඉකිලිවල වැඩිපුර දකින්න ලැබෙනවා. ඊට අමතරව අපේ මේ ශරීරය ඇතුලේ වසා ගැටිටි රාශියක් තියෙනවා. එතකොට දැන් අපි බෙල්ල මෙහෙම ඇල්ලුවොත් එහෙම මේ දැනටවත් ඔයාලා මේ බෙල්ල අල්ලලා බැලුවොත් එහෙම මේක නිකන් ගැට වගේ නිකන් දැනෙනවා. ඒ ගැට වගේ දැනෙන්නේ වසා ගැටිටි. ඔය වසා කේශනාලිකා අපේ රුධිර කේශනාලිකා තියෙන ඔය අතරෙම තමයි පිහිටන්නේ. අපේ රුධිර කේශනාලිකා අතරෙම ඔක පිහිටනවා. මම එදත් ඔයාලට මේක ඇඳලා පෙන්නනවා. මම තව ටිකක් වැඩිපුර විස්තර වලට දැන් කියන්නම්. මේ මම ඔයාලට ඒකට වෙනම වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. මම ඒකත් පෙන්නන්නම් ඔයාලට. පාඨක තරලයෙන් කොටසක් ගමන් කරනවා මේ වසා කේශනාලිකා තුළට. දැන් මේ ඉන්නේ ධමනියක් කියලා හිතන්න. මේ ඉන්නේ ධමනියක්. හරි? මේ ධමනිය මෙහෙම ඇවිල්ලා එයා ධමනිකා වලට බෙදෙනවා. ධමනිකා නැවත කේශනාලිකා වලට බෙදෙනවා. ධමනිකා නැවත කේශනාලිකා වලට බෙදීම සිද්ධ වෙනවා. හරි? මේ කේශනාලිකා නැවත එකට එකතු වෙනවා. හරි? කේශනාලිකා නැවත එකට එකතු වීම සිද්ධ වෙනවා. එකතු වෙලා හැදෙනවා අනුශිරා. අනුශිරාවක් හැදෙනවා. අනුශිරා වලින් නැවත ශිරාව හැදෙනවා. එතකොට මේක තියෙන්නේ ධමනිය. මේක ශිරාවනේ. මේක ශිරාව. මේක ධමනිය අරක ශිරාව.
දැන් එතකොට මේ කේශනාලිකා අතර තවත් කේශනාලිකා වර්ගයක් පිළිගන්නවා වෙන්නේ. ඔය කේශනාලිකා අතර මෙහෙම තවත් කේශනාලිකා විශේෂයක්. මට වෙන පාටක් සිද්ධ නෑ මම නිල් පාටින් මැන්දා. හරිද? ඒ කේශනාලිකා වලින් එන නාල තමයි මෙහෙම වසා ගැලිති වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කේශනාලිකා වල නාල තමයි වසා ගැලිති වලට එහෙම සම්බන්ධ වෙලා තියෙන්නේ. හරිද? වසා ගැලිති වලට එහෙම සම්බන්ධ වෙලා තියෙනවා මේ කේශනාලිකා. මේ කේශනාලිකා වසා ගැලිතෙන් ආරම්භ වෙලා මේ ඇතුලේ මේ පටක අතර තියෙනවා. හරිද? මේ පටක අතර මේක පිහිටනවා. දැන් මේ කේශනාලිකා තුලින් කේශනාලිකා තුල ගන්න රුධිර සෛලය හැර රුධිර සෛල සහ ප්ලාස්මා ප්‍රෝටීන වගේ දේවල් ඇර. ඒකේ තියෙන ද්‍රව කොටස. ඒකේ තියෙන ද්‍රව කොටස් එළියට එනවා විතරණය වෙලා එළියට එනවා. එළියට ඇවිල්ලා මේ අවට ප්‍රදේශයේ පැතිරිලා තියෙනවා. මේ අවට ප්‍රදේශයේ මේවා පැතිරිලා තියෙනවා. හරිද? මේ අවට ප්‍රදේශයේ මේ පැතිරිලා තියෙන මේ තරලය. ඒ තරලයේ අවට ප්‍රදේශයේ පැතිරෙන්න හේතුව තමයි ඒ තරලයේ ඔස්සේ තමයි සෛලවලට අවශ්‍ය කරන ඔක්සිජන් පෝෂක ද්‍රව්‍ය පරිවහනය කිරීම කරන්නේ. ඒ එකම සෛලවල තියෙන අපද්‍රව්‍ය නැවත රුධිර කේශනාලිකා තුළට ඇතුළු කිරීම මේ සියල්ල කරන්නේ එහෙම. නැත්තම් රුධිර කේශනාලිකාව කෙලින්ම ගිහිල්ලා සෛලයට ගිහිල්ලා සෛලයේ රුධිරය පොම්ප කරනවා වගේ එහෙම දෙයක් කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. හරි. එතකොට මේ අවට තියෙන පටක තරලය. මේ අවට තියෙන තරලයෙන් හරිද? මේ අවට තියෙන තරලය මේ අවට තියෙන තරලය මොකද වෙන්නේ? ওই තරලයෙන් කොටසක් ඇතුළු වෙනවා මෙන්න මේ තියෙන වසා කේශනාලිකා තුළට. ওই තරලයෙන් කොටසක් වසා කේශනාලිකා තුළට ඇතුළු වුණාට පස්සේ අපි ඔතනින් එහාට කියන්නේ ඔකට වසා තරලය කියලා. එතනින් එහාට පටක තරලය කියලා කියන්නේ නැහැ. හරි? රුධිර ප්ලාස්මේ කොටසක් ආව එළියට ඒක තමයි පටක තරලය කියලා අපි කියන්නේ. පටක තරලයෙන් කොටසක් යනවා මේ කේශනාලිකා තුළට. අපි ඒකට කියනවා එතනින් එහාට මොනවා කියලාද? එතනින් එහාට අපි ඒකට කියන්නේ වසා තරලය කියලා. හරි එතනින් එහාට කියන්නේ වසා තරලය. එතකන් අපි කියන්නේ නිකන් පටක තරලය. දැන් වසා කේශනාලිකා තුල තියෙන නිසා අපි කියනවාකට වසා තරලය කියලා. ඊට පස්සේ වසා ගැලිති ඔක්කොම එකට එකතු වෙලා වසා ප්‍රනාල දෙකක් හැදෙනවා. මේ වසා ගැටිති එකට එකතු වෙලා හැදෙනවා වසා ප්‍රනාල දෙකක්. හරිද? එක වසා ප්‍රනාලයකට කියනවා උරස් ප්‍රනාලය. අනිත් වසා ප්‍රනාලයට කියනවා දකුණු වසා ප්‍රනාලය. හරි මම මේ රූප ටිකක් ඔයාලට පෙන්නන්නම්. හරි මේ රූපේ ඔයාලට ඕන විදිහට ලොකු කරලා බලන්න ෆෝන් එකෙන් ලොකු කරලා බලන්න. ඔයයි පේන නැති ඔයාලට නිකන් ගැට වගේ බෝල වගේ තියෙන්නේ. ඒ බෝල වගේ තියෙන ඔක්කොම අයිති වෙන්නේ වසා ගැටිති වලට. හරිද? ඒ ඔක්කොම අයිති වෙන වසා ගැටිති වලට. ඒ වසා ගැටිති ඔක්කොම එකතු වෙලා හැදෙනවා. හරිද? වසා ගැටිති ඔක්කොම එකතු වෙලා හැදෙනවා මේ වසා ප්‍රනාල දෙකක්. ඒ එක වසා ප්‍රනාලයකට අපි කියනවා උරස් ප්‍රනාලය කියලා. උරස් ප්‍රනාලය කියන එක තියෙන්නේ දකුණු පැත්ත මේ වම් පැත්තේ. උරස් ප්‍රනාලය කියන එක තියෙන වම් පැත්තේ. එතකොට මෙයාගේ ශරීරය දිහා බැලුවොත් එහෙම මේ උරස් ප්‍රනාලය වම් පැත්තනේ. වම් පැත්ත කියන්නේ එතකොට මේ පැත්ත වම් පැත්ත left side එක ඕකනේ. එතකොට මේ රූපේ නම් චුට්ටක් පැහැදිලිමදී තව තියෙන වීඩියෝස් තියෙනවා මම දාන්නම්. එතකොට වම් පැත්තෙන් එන මේ වසා ප්‍රනාල මේ යටින් ඉඳන් මේ එන්නේ මේ ඔක්කොම මේ යටින් ඉඳන් එන ටික මේ ඔය ටික ඔක්කොම ඇවිල්ලා මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මේ කොටසට මෙන්න මෙතනට වදිනවා. ඒක තමයි සම්බන්ධ වෙන්නේ. ඒකට අපි කියනවා වම් අදෝක්ෂ ශිරාව. වම් අදෝක්ෂ ශිරාව. මේ මෙතන මේ තියෙන්නේ මේ උත්තර මහා ශිරාවේ උත්තර මහා ශිරාවට සම්බන්ධ වෙන ශිරාවේ කොටසක් තමයි මේ වම් අදෝක්ෂ ශිරාව. එතකොට මේ පැත්තෙන් එන එක මේක මේ උත්තර මහා ශිරාවට එන එකක්. දකුණු අදෝක්ෂ ශිරාව. ඒකට මේ දකුණු පැත්තේ ඉඳන් එන වසා ප්‍රනාල සියල්ල මේකට තනි නාලයකින් එකතු වෙනවා. ඒකට අපි දකුණු වසා ප්‍රනාලය කියලා කියනවා.
වම් පැත්තෙන් එන එක වම් වසා ප්‍රණාලය කියලා කියන්නේ. ඒකට අපි කියන්නේ උරස් ප්‍රණාලය කියලා. ඒකට අපි කියන්නේ උරස් ප්‍රණාලය. හරි. දැන් ඔන්න ඔයාලට මේ පේනවා මෙතන මෙන්න මේ කොටස මං කිව්වේ. මෙන්න මේ කොටස. මේකනේ මේ අදර මහා ශිරාව. නේ? ඕක තමයි අදර මහා ශිරාවකනේ. එතකොට ඒකත් එක්ක උඩින් එනවා මේ කොටස බලන්න මේක උත්තර මහා ශිරාවනේ. ඕක උත්තර මහා ශිරාව. අතර මහා මේක තමයි වම් දකුණු කරණිකාව. ඔය දකුණු කරණිකාවේ තියෙන්නේ. ඔයාලට පේනවද මේ තියෙන්නේ වසා ගැටිත්තක්. මේ වසා ගැටිත්තක්. මේ වසා ගැටිත්තෙන් ආරම්භ වන වසා ප්‍රණාල. එහෙම ගිහිල්ලා අර රුධිර කේශනාලිකා අතර කේශනාලිකා ජාලයක් හදනවා යාළුවා. රුධිර කේශනාලිකා අතර එයාලත් හදනවා තව කේශනාලිකා ජාලයක්. මේ බලන්න. මෙතන යන්නේ මෙයා කිට ගිහිල්ලා මේ රුධිර කේශනාලිකා අතර එයාලත් කේශනාලිකා ජාලයක් හදනවා. එයාලා මොනවටද හදන්නේ? මොනවක් අරන් යන්නේ? එයාලා අරන් එන්න හදන්නේ. එහෙනම් මෙයාලා මෙතනින් අරන් එන්න තමයි මේක හදන්නේ. එතකොට මේ රුධිර කේශනාලිකා වලින් එළියට එන ද්‍රව්‍ය වලින් රුධිර කේශනාලිකා වලින් එළියට එන ද්‍රව්‍ය නැවත රුධිර කේශනාලිකා තුළට ඇතුළු වෙනවා. ඊට අමතරව ඒවෙන් කොටසක් මේ වසා කේශනාලිකා තුළට ඇතුළු වෙලා ආයසරයක් මොකද වෙන්නේ? මේ වසා ප්‍රණාල හරහා වසා ගැටිති දක්වා එනවා. අවසානයේ වසා ගැටිති වලින් එකතු වෙන ඒ ප්‍රණාල සියල්ලම එකතු වෙලා මෙන්න මේක අර උත්තර මහා ශිරාවත් එක්ක සම්බන්ධ තියෙන අදෝක්ෂ ශිරාව කියලා කොටසක්. අදෝක්ෂ ශිරාව. අදෝක්ෂ ශිරා දෙකක් තියෙනවා දෙපැත්තට. ඒ එක අදෝක්ෂ ශිරාවකට මේ එකතු වෙනවා. මෙයා මේ සම්බන්ධ වෙනවා. එක අදෝක්ෂ ශිරාවකට. එතකොට වම් පැත්තෙන් එකතු වෙන සියලුම දේවල් දැන් මේ පැත්තේ වම් පැත්ත පෙන්නලා නැහැ දැන් මේ. වම් පැත්ත පෙන්නලා නැහැ. වම් පැත්තනොත් මේ වගේ එකතු වෙන කොටසක් තියෙනවා. මේ වගේ නොඩ් එකක් එනවා. ඒ කියන්නේ වසා ගැටිත්තක් එනවා. ඒවයි මෙහෙම එනවා. ඇවිල්ලා ඒවත් එහෙම එනවා මෙහෙම. මෙන්න මෙහෙම එනවා. එතකොට වම් පැත්තෙන් එන වසා ප්‍රණාල සියල්ලම එකතු වෙලා හැදෙන එකට අපි කියන උරස් ප්‍රණාලය. ඒක තමයි උරස් ප්‍රණාලය. උරස් ප්‍රණාලය. එතකොට මේ උරස් ප්‍රණාලය යන්නේ වම් අදෝක්ෂ ශිරාවට. ඊට පස්සේ මේ දකුණු පැත්තෙන් එන එකට අපි කියනවා දකුණු වසා ප්‍රණාලයකට වෙනම නමක් දාලා නැහැ. ඒක දකුණු වසා ප්‍රණාලය. මේ පේන්න තියෙන්නේ ඒවා නේ. දකුණු වසා ප්‍රණාලය මේ දකුණු වසා ප්‍රණාලය දකුණු අදෝක්ෂ ශිරාවට මේ තියෙන්නේ. දකුණු අදෝක්ෂ ශිරාවට එකතු වෙනවා. ඕක තමයි සිද්ධිය. එතකොට අවසානයේ මොකද උනේ? මේ රුධිර සංසරණ පද්ධතියේ තරලයෙන් කොටසක්ම තමයි වසා ප්‍රණාලයට එකතු උනේ. වසා කේශනාලිකාවට එකතු උනේ. ඒක වසා පද්ධතිය හරහා නැවත ගිහිල්ලා ආයෙත් රුධිර සංසරණ පද්ධතියටම එකතු වෙනවා. ඒක වෙන කොහාටවත් කොහෙවත් යන්නේ නැහැ. අහක ගියා නෙමෙයි. හරි. මම හිතනවා දැන් ඒක ඔයාලට තේරෙන්න ඇති. නොතේරිච්ච දෙයක් තියෙනවා දැන් ආයෙසරයක් අහන්න මම උතෙන්දි විස්තර කරන්න නැත්නම් මම ආයෙ ඊටු ටික කරන්න බෝඩ් එකට යනවා. හරි. එතකොට අපි ඒ ටික ගිය සතියේ ඉගෙන ගත්තා. වසා පද්ධතිය ගැන ඉගෙන ගත්තා. එතකොට මේ රුධිර කේශනාලිකා බිත්ති හරහා සුද්ධ රුධිරාණු සහ රුධිර ප්ලාස්මේ විතරයි එළියට එන්නේ. සුද්ධ රුධිරාණු සහ රුධිර ප්ලාස්මේ විතරක් එළියට එනවා. එතකොට ඒ එළියට ආවට පස්සේ ඒ තරලයට අපි කියන්නේ පටක තරලය කියලා. මම බලන්න සුද්ධ රුධිරාණුත් එනවා එළියට. හරිද? එතකොට ඒකෙන් කොටසක් නැවත රුධිර කේශනාලිකා තුළට ආයතරයක් විතරණය වෙනවා. ඒක ගමන් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ තව කොටසක් අර වසා කේශනාලිකා තුළට ගමන් කිරීම වෙනවා. වසා කේශනාලිකා තුළට මේවා ගමන් කරාට පස්සේ අපි එතනින් යාට මේකට කියන්නේ වසා තරලය කියලා කියන්නේ. ඒක නැවත වතාවක් රුධිර සංසරණ පද්ධතිය සමග අර විදිහට එකතු වෙනවා කලින් කියපු විදිහට. හරි. එතකොට ඔයාලා ලියා ගන්න ඕනේ දැන් මේ විදිහට වසා නාලිකා වර්ග කීපයක් තියෙනවා. වසා නාල වර්ග කීපයක් තියෙනවා.
මේ වසා ප්‍රනාල හම් වෙන තැන් කීපයක් තියෙනවා. ඒ තැන් කීපයන් වල නම් කීපයක් දාලා තියෙනවා. එකක් තමයි පයෝලස නාලිකා මතකද? පයෝලස නාලිකාව කියන එක මතකද? කාටරි මතක නම් කියන්න පයෝලස නාලිකාව කිව්වේ මොකක්ද? පයෝලස නාලිකාව කොහෙද තියෙන්නේ? මේ පාඩමේම මුල කියලා දුන්නා. අංගුලිකාවල. අංගුලිකාව right. ඔයාලා බැලුවොත් එහෙම ඔයාලට දුන්න ටියුට් එකේ ඔයාලා දුන්න පොතේ මේ ටියුට් එකේ ඔයාලගේ මේ ඉස්කෝලේ පොත්වලක් තියෙනවා. බලන්න ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතියේ අංගුලිකා ගැන ඉගෙන ගත්තා අපි සූත්‍රාන්තයේ තියෙන. ඒ අංගුලිකාවක හරස් කඩ අපි ඇඳලා තියෙනවා රූප සටහන. ආන්නේ අංගුලිකාවේ හරස් කඩේ ඒ අංගුලිකාවේ හරස් කඩේ පවතිනවා. මේක නම් අංගුලිකාව. ඔය අංගුලිකාව තුළට මේ විදිහට ගමන් කරනවා රුධිර කේශනාලිකාවම ගමන් කරනවා. ඊට පස්සේ ඒ රුධිර කේශනාලිකා පස්සේ ශිරාවක් බවට අනුශිරාවක් බවට පත් වෙලා මේ මෙතනින් අයින් වෙනවා. ඔය අතර මේක මැද තියෙනවා තවත් නාලයක්. ඕන ඕක තමයි අපි කියේ මොකද්ද? පයෝලස නාලිකාව කියලා. ඕක තමයි අපි කියන්නේ පයෝලස නාලිකාව. මේ පයෝලස නාලිකාවට අවශෝෂණය මොනවද කියන බලන්න මතකද? මේ පයෝලස නාලිකාවට අවශෝෂණය වෙච්ච දේවල් ටික කියන මතක නම් කවුද? මතක තියෙන්න ඕනේ මතක. ග්ලිසරෝල්. ආන රයිට් මේ දම්ලහා ග්ලිසරෝල්. මතක නම් නෙමෙයි අනිවාර්යෙන් මතක වෙන්න ඕනේ. තව මාස කීපයයි සාමාන්‍ය පෙළ විභාගෙට. කොයි මොහොතේ හරි ඔයාලට හරිද? කොයි මොහොතේ හරි ඔයාලා එකපාර ඉස්කෝලේ පටන් ගන්න. ඔන්න කියයි 10 11 වසර විතරක් පටන් ගන්නවා කියලා. ඒක කිව්ව ගමන්ම ඉස්කෝලේ එන්න වෙනවා. 11 වසර විතරයි කියයි පටන් ගන්නෙ. එතකොට මුළු ඉස්කෝලේම තියෙන පන්ති කාමර වලට එක පන්තියේ ළමයි 10 ගානේ වගේ දාලා උගන්වන්න කියයි ඊට පස්සේ. ඊට පස්සේ තව මාස දෙකකින් විභාගෙ තියෙනවා කියයි. සූදානම් පිටේ ඉන්න. හරිද? එතකොට ඊළඟට මේ පයෝලස නාලිකාව කියන්නේ එකක්. අනිත් එක තමයි වසාකේශ නාලිකාව. එහෙනම් පයෝලස නාලිකා එකක්, පයෝලස නාලිකා දෙවෙනි එක වසාකේශ නාලිකා. අනිත් එක තමයි වසා ගැටිති. වසා ගැටිති. ඒ වසා ගැටිති මෙන්න මේ ටික තමයි වසා පද්ධතියේ තියෙන කොටස්. පයෝලස නාලිකා, වසා කේශ නාලිකා, වසා ගැටිති. එතකොට කොහොමද මේ තරලේ ගමන් කරන්නේ? හෘදය නම් හෘදයේ තියෙන නිසා රුධිරේ ගමන් කරනවා. මේ මොකද රුධිර කේශ නාලිකාව ඔස්සේ පවා රුධිරේ ගමන් කරනවා හෘදය ඇතුළේ පීඩන නිසා. නේද? රුධිර වාහිනිය ඔස්සේ රුධිරේ ගමන් කරන්නේ හෘදය ඇතුළේ පීඩන නිසා. දැන් මේ ඔයාලා දැක්කද කොහෙදිවත්? මේ වසා පද්ධතියට වසා තරලේ ගමන් කරන කවුරුද පීඩනයක් ලබා දෙනවා. වසා ගැටිති වලින් එහෙම පීඩනයක් දෙන්නේ නැහැ. ඒ පීඩනය දෙන්න කෙනෙක් ඉන්නවා. කවුද? ඒ තමයි අපේ පේශි. අපේ පේශි අතරනේ මේක තියෙන්නේ. අපි එහාට මෙහාට ඇවිදිනකොට අපි අතපය සොලවනකොට මේ පේශි ක්‍රියා කරනවා. පේශි සංකෝචනය වෙනවා, ඉහිල් වෙනවා. ඔය වගේ එක දේවල් වෙනවා. ඒ අතර අපි ඇවිදිනකොට පේශි තද වෙනවා. මෙන්න මේ හේතු නිසා මොකද වෙන්නේ? මේ වසා කේශනාලිකා තෙරපෙනවා. වසා කේශනාලිකා තෙරපෙනකොට වසා කේශනාලිකාව තුල තියෙන වසා තරලය තෙරපිලා ඉස්සරහට ගමන් කරනවා. වසා කේශනාලිකාව තුල තියෙන තරලය තෙරපිලා ඉස්සරහට ගමන් කරනවා. ඒ ගමන් කරන්නේ කොහොමද? අපි මේක 9 වසරේ ඉගෙන ගත්තා. ඔන්න මතක ඔන්න බලන්න මේක දැන් 10 11 ඉගෙනන්නේ. අපි 9 ඉගෙන ගත්තා දමනියක් සහ ශිරාවක ලක්ෂණ. දමනියක් ගත්තොත් දමනීය බිත්ති ඝනකම් බිත්ති තියෙන්නේ ප්‍රත්‍යස්තයි. ඇයි ඒ? අධික රුධිර පීඩනයට ඔරොත්තු දෙන්න ඕන නිසා දමනීයක බිත්ති ඝනකම්
මැට කුඩා සිදුරක් තියෙනවා වගේ පේනකොට මේක රුධිරේ ගමන් කරද්දී මේක ලොකු වෙනවා. මේක විශාල වෙලා මේක ලොකු වෙලා ඉඩ දෙනවා. මේ ධමනි තුල කපාට නැහැ, වැල් මොකුත් නැහැ, කපාට නැහැ. හැබැයි ශිරාවක් ගත්තොත් ශිරා බිත්ති ප්‍රත්‍යස්ත නැහැ. ශිරාවල බිත්ති ඝනකම අඩුයි. ශිරාව ඇතුලේ කපාට පිහිටනවා. ශිරාවක් ගත්තොත් මේ වගේ. ශිරාවක් ගත්තොත් මෙන්න මේ වගේ තුනී බිත්ති තියෙන්නේ. ධමනියේ බිත්ති ඝනකම වුණාට ශිරාවක බිත්ති තුනී. ශිරාවක් හරහාට කපලා බැලුවොත් ශිරාව තුල තියෙනවා හෘදයේ දෙසට පමණක් විවෘත වෙන කපාට. හෘදයේ දෙසට පමණක් විවෘත වෙන කපාට තියෙනවා. හෘදයේ දෙසට විතරයි. ඒ කියන්නේ රුධිරය මෙහෙන් උඩට එනකොට මේ කපාටය අරගෙන ඉහළට යන්න පුළුවන්. මේ කපාටය අරන් ඉහළට යනවා. හැබැයි බැරි වෙලාවත් රුධිරය ආපස්සට එන්න ගියොත් එහෙම මේ කපාටය වැහෙනවා, පහළට එන්න දෙන්නේ නැහැ. කපාටය වැහිලා පහළට එන්න දෙන්නේ නැහැ. හරිද? එතකොට ඔය ශිරාවක් තුල තියෙන කපාට. එතකොට ශිරාවක් තුල රුධිරය ගමන් කරන්නේ කපාට මගින්. ඇයි මෙහෙන් පහලින් කොහෙන් හරි තෙරපීමක් එනකොට රුධිරය උඩට ගමන් කරනවා. උඩට ගියා. ආයෙ පහළට එන එක කපාටෙන් වළක්වනවා. ආයෙ තෙරපීමකට ආයෙ උඩට යනවා. ටික ටික අර හෘදයෙන් පොම්ප කරපු වේගයෙන් නෙමෙයි. සාමාන්‍ය වේගයකින් මෙයා හිමීට තල්ලු යනවා. ඔය විදිහටම ශිරාවක් තුල කපාට පිහිටන ආකාරයටම තමයි වසානාල තුලත් වසා කේශනාලිකා තුලත් වසානාල තුලත් ඔය විදිහටම කේශනාලිකානේ වසානාල තුල මේ විදිහම කපාට පිහිටනවා. වසානාල තුලත් ඔය වගේ කපාට පිහිටනවා. එතකොට අපි ඇවිදිනකොට අපි එහාට මෙහාට හැරෙනකොට අපේ පේශි ක්‍රියාත්මක වෙනවා. අපේ පේශි ක්‍රියාත්මක වෙන විට පේශි අතර තියෙන වසානාල තද වෙනවා. වසානාලයක් මේ මිරිකුණා මොකද වෙන්නේ? එතන තියෙන වසා තරලය දැන් මේක හිතන්නකො දැන් මේ ශිරාව නෙමෙයි දැන් මේක වසා නාලය කියලා හිතන්න. මේ කොහෙන් හරි මිරිකනකොට මේක ඇතුලේ තියෙන වසා තරලය උඩට යන්නේ. දැන් හිතන්නකො මැදින් මිරිකුණා කියලා මෙහෙම. දැන් මෙතනින් මැදින් මිරිකනවා මේක. මොකක් හරි හේතුවක් නිසා ඒ කියන්නේ අපි ඇවිදිනකොට වෙන්න පුළුවන් පේශි ක්‍රියාත්මක වෙනකොට මෙයා යට දෙපැත්තෙන් තෙරපෙනවා. මෙහෙම දෙපැත්තෙන් තෙරපුණා. දැන් මොකද වෙන්නේ? මේක ඇතුලේ පීඩනය වැඩි වෙනවනේ. මට කියන්නකෝ දැන් මෙතන දැන් මේ වෑල් දෙකක් තියෙනවා. මේ උඩ තියෙන්නේ A කියන වෑල් එක, යට තියෙන්නේ B කියන වෑල් එක. වෑල් කියන්නේ කපාට, හරි? එක පැත්තකට විතරක් විවෘත වෙන දොරවල්. මට ඔයාලා කියනවා මේක තෙරපෙනකොට A B කියන කපාට දෙකේ මොන කපාටද ඇරෙන්නේ? ඒක. A කපාටේ ඇරෙනවා, B කපාටේ ඇරෙන්නේ නැහැ. මේක පහළට යන්න ගියාම බෑ, පහළට යන්න බෑ, මෙහෙම කැරකිලා උඩට එනවා. මේ පහළට යන්න දෙන්නේ නැහැ, උඩට එනවා. මෙතනින් මොකද වෙන්නේ? මේක විවෘත කරගෙන මෙයා ඉහළට යනවා. ආන බණ එක පැත්තක විතරයි ගියේ. අන්න එහෙම තමයි අපේ වසා ප්‍රනාල තුලින් වසා තරලේ ඉදිරියට ගමන් කරන්නේ. අර ඔයාලා බස් එකේ එහෙම යනකොට සමහර අයට මේක වෙනවා. හැබැයි වයසට යද්දි ගොඩක් වෙනවා. දැන් ඔයාලා ගමන තාත්තලා එහෙම බස් එකේ යද්දි කොහේ ටික දුරක් ගියොත් කකුල් දෙක පහළට දාගෙන අපි නිකන් බස් එකේදී ඉඳගෙන ඉන්නවා විතරයිනේ. කොහාටත් හැදලා දැන් නිකන් නම් ඉන්නකොට එහාට මෙහාට ඇවිදිනවා දුවනවා එහෙමනේ. අපි එක තැනට වෙලා හිටියොත් එහෙම සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති ඔයාලගේ අම්මලාට එහෙම මේක වෙලා ඇති. සෙරෙප්පු දෙයක් හරි මොකක් හරි අලුත් සබක් දෙයක් හරි මොකක් හරි දාගෙන බස් එකේ ඉඳගෙන යනවා. එහෙම නේ වෑන් එක හරි කොහේ හරි ඉඳගෙන යනවා. පැය 3-4ක් එක දිගට යනවා. හැරෙන්නේ එහෙම මොකුත් නැහැ, එක විදිහට යනවා ඒක. වාහනේ බැස්සට පස්සේ අර සෙරෙප්පු දෙක ගලවන්න බෑ, කකුල ඉදිමිලා. සමහර වෙලාවට පටි හිර වෙලා කකුලට. ගලවන්න බෑ. ඇවිදින්න තමයි. එහෙම වෙන්නේ ඇයි? කකුල ඉදිමෙන්න හේතුව තමයි අපි කකුල එහාට මෙහාට හෙලෙන්නේ නැහැ. කකුල එහාට මෙහාට හොලවන්නේ නැති වුණා මොකද උනේ? මේ වසා නාල තුල වසා තරලේ පිරුණා. වසා නාල තුල වසා තරලේ පිරිච්ච නිසා මොකද උනේ? අන්න ඒව ටිකක් ඉදිමුණා. පටක තරලේ දැන් මේ වටේ පිරලා තියෙන්නේ. දැන් මේ පටක තරලේ පිරලා තියෙන්නේ. මේක යන්නේ නැහැ වසා නාල තුල. වසා නාල තුල මේ වසා තරලේ ගියා නම් අර පටක තරලේ මේකට උරාගෙන ඒ අර ඉදිමිච්ච ගතිය අඩු වෙනවා. ඒක දැන් අඩු කරගන්න විදිහක් නැහැ. ආන්න ඒකයි හේතුව. හරිද? හරි එහෙනම් මොන කොටස් දේවල් කතා කරා. වසා කේශනාලිකා තුලට ඇතුළු තරලය පටක තරලය වසා තරලයට හැඳින්වෙන්නේ. එතකොට ඊට පස්සේ ඒකට යටින් එතන අපි මෙහෙම ලියා ගන්න ඕනේ.
වසා කේශනාලිකා තුළට ඇතුළු තරලයේ පටක තරලයේ වසා තරලයේ සැඳින්නේ කියලා තියෙනවා. ඊට පස්සේ පයවස නාලිකා, වසා කේශනාලිකා, වසා ගැටිති වලින් වසා පද්ධතිය සෑදී. ඒතකොට ලියා ගන්න. දැන් මම ලියන තැන ලියන්න. පයවස නාලිකා, වසා කේශනාලිකා, වසා ගැටිති වලින් වසා පද්ධතිය සෑදී ඇත. Ya. Hari? හරි හරි එතකොට වසා පද්ධතියේ කෘත්‍යය මම එකත් එහෙම ලියා ගන්න දුන්නා ඔයාලට. වසා පද්ධතියේ කෘත්‍යය තමයි සිරුරට ඇතුළු වෙන බැක්ටීරියා වැනි ආසාදකයින් විනාශ කරනවා. ගොඩක් වෙලාවට වසා පද්ධතිය තුළ වසා කල්ය තමයි වැඩිපුර තියෙන්නේ. එයාලා කරන්නේ ආසාදන ඇති කරන බැක්ටීරියා ආසාදක ජීවීන් ආන්නේ ජීවීන් භක්ෂණය කරන එක ගිලිනවා. ගිල්ල තමයි ගොඩක් වෙලාවට විනාශ කරන්නේ. සීදාමතර ප්‍රතිදේහ නිෂ්පාදනය කියන ඒවත් කරන්නේ නැත්තේ නේ. හරි එතකොට මේ වසා තෛල මගින් කරන්නේ භක්ෂණයකදී. භක්ෂණය කරනවා කියලා කියන්නේ ගිලිනවා කියන එක. හරි එතකොට සමහර විට වසා තෛල මිය යන්නත් පුළුවන්. කෙසේ හෝ වේවා අපේ දේහයට අපේ ශරීරය තුළට ව්‍යාධි ජනකයක් ඇතිල වුණාම හරිද? දැන් ඔයාලට දැනෙන සමහර කටේ තුවාලයක් ආවම මේ බෙල්ල යට මේ පැත්තට රිදෙන්න පටන් ගන්නවා. අපි කටේ ඇතුළේ තුවාලයක් එයිද තියෙනවා. මොකක් හරි ඔය ඉඳුල් කෑවුනම තුවාල වෙනවා කියලා කියන්නේ. එතකොට ඒක කැක්කුමත් එකම යටිනුත් ඇල්ලම රිදෙනවා මේ හරියට. ඇයි ඒ? වසා ගැටිති දිමිලා. ඇයි ඒ වසා ගැටිති වසා පද්ධතිය වසා ගැටිති වසා තෛල නිෂ්පාදනය කළ යාගේ ක්‍රියාව වේගවත් කරලා ඉක්මනට යවන වසා තෛල අර්ථ තියෙන විස බීජ ලක්ෂණය කරන්නේ. සමහර ලාට કોઈ කාටරි කැන්සර් එකක් එහෙම හැදෙනකොට පිළිකාවක් තියෙනවා. හිටපු ගමන් එයාගේ කුද්දටි ඒ කියන්නේ මේ කිලි වල තියෙන බෙල්ල යට තියෙන මේ කිහිලි වල ගැට වගේ මත වෙනවා රිදෙන්න පටන් ගන්නවා. කුද්දටි මත වෙනවා. ඇයි අර පිළිකා තෛල විනාශ කරන්න මෙයා try කරනවා. පිටින් අපේ තුවාලයක් මොකොත් පේන්නවත් නැහැ. ඒ වුණාට කුද්දටි හැදෙනවා. කුද්දටි දිමනවා කියලා කියන්නේ ඒක. වසා ගැටිති දිමීම. එතකොට ડોක්ටර්ස් දන්නවා වෛද්‍යවරු දන්නවා මොකක් හරි මෙයාගේ ඇඟේ ඇතුලේ ප්‍රශ්නයක් තියෙන එක මේක මේ වෙන්නේ කියලා දන්නවා. එතකොට ගොඩක් වෙලාවට අක්මාව හෘදය ආන්ත්‍ර වගිනන සම ඉකිලි කිහිලි උදුර ආන්මියා ස්ථාන වසා ගැටිති පීඩනවා. හරි එතකොට අපි ඔතනින් රුධිර සංසරණ පද්ධතිය වසා පද්ධතිය මේ සිය රුධිර සංසරණ පද්ධතිය කියන පාඩම උතන ඉවරයි. රුධිර සංසරණ පද්ධතිය කියන කොටස ඉවරයි. දැන් තියෙන අපිට රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ. රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ. හරි ඒක තමයි මේ දිවත් උලුක් කියන කටක් ඇඹරෙන නම මොකද්ද? ඇතරොක්ස්ලෙරෝසියාව. ඇතරොක්ස්ලෙරෝසියාව. මේ ඇතරොමාවක් ඒ කියන්නේ මේක වෙන්නේ මේ කොලෙස්ටරෝල් නිසා, ලිපෝප්‍රෝටීන් නිසා වෙන දෙයක් නේ. හරිද? එතකොට මේකෙදි වෙන්නේ මෙහෙම. ඇතරොක්ස්ලෙරෝසියාව කියන එක දැන් කොලෙස්ටරෝල් කියන එක අක්මාවේ හැදෙන්නේ. අපේ අක්මාව තුළ හැදෙන එක තමයි කොලෙස්ටරෝල්. හරි ඒ කියන්නේ කොලෙස්ටරෝල් කියන්නේ මේවා ලිපිඩ නෙමෙයි ලිපිඩනේ. මතකනේ ඔයාලට කිව්වා අර අපේ අංශ වලින් දෙනවා ග්ලූකෝස් පෝෂක ද්‍රව්‍ය සහිත මේ රුධිරය යාපෘතික ප්‍රතිහාර ශිරාවස්සේ යාපෘතියට දෙනවා අක්මාවට දෙනවා හරි. ඒවා අක්මාවට දුන්නාට පස්සේ අක්මාව බලනවා මොකද්ද? දැන් මට ඕනේ රුධිරයට ග්ලූකෝස් මට්ටමක්. ඒ මට්ටම හරි තියෙනවා. ඒක අපේ සමස්ථිතිය ක්‍රියාවලින් මේක වෙන්නේ. එතකොට ඊට පස්සේ අපේ සමස්ථිතිය ක්‍රියාත්මක කරන අපේ පද්ධති ස්නායු පද්ධති සහ හෝමෝන පද්ධතිය එකතු වෙනවා. මෙයාලා හෝමෝන වලින් මෙයාලට දෙනවා මේ වැඩිපුර තියෙනවා මේ ග්ලූකෝස් ඉක්මනට මේක ග්ලයිකෝජන් කරලා තැම්පත් කරගන්න කියලා කියනවා. ඒ ඉන්සියුලින් ස්‍රාව වෙලා මේ කතාව කියනවා. හරි ඒක කිව්වට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න ග්ලයිකෝජන් බවට පත් කරලා අක්මාවේ තැම්පත් කරනවා කොටස.
තැම්පත් කරාම අක්මාවේ තැම්පත් කරගන්න බැරි කොටසක් වෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මේ ඔක්කොම ලිපෝප්‍රෝටීන් ඒ කියන්නේ මේක ඔක්කොම කොලෙස්ටරෝල් බවට පත් කරනවා. ඒ කියන්නේ ලිපිඩ බවට පත් කරනවා මෙයා. ලිපිඩ බවට පත් කරලා තමයි රුධිරයට සපයන්නේ. ඊට පස්සේ එතනින් එහාට ලිපිඩ ටික යන්නේ. මේ ලිපිඩ ටික ගිහිල්ලා අපේ පේශි පටක අතර මෙයාලා තැම්පත් වෙනවා. අදස් චර්මය කියන සමට යටින් ඔයගේ තැන්වල තැම්පත් වීම සිදු වෙනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් එතකොට අක්මාවෙන් තමයි මේ ඔක්කොම වැඩේ කරන්නේ. ඒක කොලෙස්ටරෝල් නිෂ්පාදනය වීම අක්මාව තුළ සිදු වෙනවා. හරි. එතකොට දැන් ලිපිඩ කියන එක ජලයේ අද්‍රාව්‍යයිනේ. දැන් තෙල්, බටර්, චීස් ඕවා ජලයේ ද්‍රාව්‍ය නෑ. ඒක ජලයේ අද්‍රාව්‍යයි. ජලයේ දිය වෙන්නේ නැති දේවල්. ඉතින් ජලයේ දිය වෙන්නේ නැති දෙයක් රුධිරය හරහා ගමන් කරන්න අමාරුයි. ඒ නිසා කරන්නේ මොකද්ද? මේක ලිපෝප්‍රෝටීන බවට පත් කරනවා. මේක ලිපෝප්‍රෝටීන. මේවා ලිපෝප්‍රෝටීන බවට පත් කරනවා. ලිපෝප්‍රෝටීන් බවට පත් කරනවා. එතකොට මේ ලිපෝප්‍රෝටීන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අඩු ඝනත්ව. අඩු ඝනත්ව කියන්නේ low density. low density lipid එහෙම නැත්නම් ලිපෝප්‍රෝටීන්. low density lipid. ඊළඟට අධි ඝනත්ව. හරි? ඒක යන්නේ වැඩි ඝනත්ව. ඒක high density lipid. මේක HDL කියලා කියනවා. හරිද? දැන් එතකොට ලිපෝප්‍රෝටීන වර්ග දෙකක් දැන් හැදෙනවා. ඔය ලිපෝප්‍රෝටීන වර්ග දෙක හැදෙන්නේ අපි ළඟ තියෙන මේද අම්ලවල සංතෘප්ත අසන්තෘප්ත බව අනුව තමයි. හරි. එතකොට දැන් ඔතන තිබුණොත් එහෙම අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන. අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන අධිකව තිබ්බොත් ඝනත්වය අඩු ඒවා. අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන අධිකව තිබුණොත් වෙන්නේ මොකද්ද? මේ කොලෙස්ටරෝල් මේක තැම්පත් වෙනවා බිත්ති මත. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ තියෙන්නේ ධමනියක්. මේ තියෙන ධමනියක්නේ. ඔය තියෙන ධමනියක් හරිද? එතකොට මේ ධමනියේ බිත්ති මත මේ තියෙන මේ අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන අධික වීම නිසා හරිද? මේ රුධිරයේ අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන අධික වීම නිසා මේකේ හැදෙන කොලෙස්ටරෝල් එක මෙන්න මේ බිත්ති මත මෙහෙම තැන්පත් වෙනවා. දැන් අපි දන්නවා අර දැන් මේ පළාතේ වතුරේ කිවුල තියෙන නිසා ටැප් ලයින් වල පවා ඇතුලේ බටර් අස්සේ කිවුල තැන්පත් වෙන්නේ. ඒ මොනවා හරි ගෑවුනාට පස්සේ ඒක සිදුර පුංචි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වතුර ගලන් යන්නේ නැති වෙනවනේ. මේක ඇතුලෙත් එහෙමයි. මෙන්න මෙහෙම දැන් ඔන්න තැන්පත් වෙනවා. මෙන්න රුධිරයට ගමන් කරන තියෙන කුහරය පටු වෙනවා. හරිද? මෙන්න මේ වගේ බිත්ති මත ඇතිවන ලිපිඩ තැන්පතුවක්. මේ ලිපිඩ තැන්පත් වීම. මේකට අපි කියනවා ඇතොරමාවක් කියලා. හරිද? මේක නිකන් අතුරනවා කියලා හිතන්නකෝ. නිකන් ඇතොරමා. හරිද? එතකොට මේ ඇතොරමාව තමයි මේ තියෙන්නේ. මේ තියෙන ඇතොරමා එකක්. මේ මෙතනත් ඇතොරමා. ඇතොරමා කියලා කියන්නේ මේ එකකට කියන ඇතොරමාව. ඇතොරමාව තියෙන්නේ. හරි ඇතොරමාව තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? ওই විදිහට රුධිර කේශනාලිකා තුල ওই වගේ ඇතොරමා ඇති වුණාම රුධිර කේශනාලිකා නෙමෙයි රුධිර රාළ තුල ධමනි තුල ඇතොරමා ඇති වුණාම මොකද වෙන්නේ? ඒකේ කුහරය පටු වෙනවනේ. පටු කුහරයක් දැන් තියෙනවා. අපි දන්නවා දැන් හෝස් එකක් කරා වතුර අල්ලනකොට අපි හෝස් එක මෙහෙම මේක නම් හෝස් එක පොඩ්ඩ ඇඟිල්ලෙන් තද කරනවා. තද කරාම මොකද වෙන්නේ? අධික පීඩනයෙන් වතුර ගමන් කරනවා නේ. ඇයි කුහරය පටු වෙච්ච නිසා. ඒතකොට මොකද වෙන්නේ? මේක අපි අතින් තද කරන මේක තද කරන මේ වතුර පිටන ප්‍රෙෂර් එක වැඩි. දැන් හිතන්නකෝ වතුර මෝටරයකින් වතුර පම්ප කරන්නේ කියලා. මෝටරෙන් වතුර පම්ප කරද්දී මේක මෙහෙම අතින් තද කරගත්තොත් මේක තද කරන්න හොඳ නෑ අයියේ. මේක ගොඩක් තද කරොත් එහෙම වතුර මෝටරෙන් ප්‍රෙෂර් එක දෙනවා මෙහෙන් තද වෙනවා. මොකද වෙන්නේ? ඒක වතුර මෝටරේට බලපානවා. වතුර මෝටර එක දැනෙනවා හොඳට. ආන්ගේ වගේ තමයි
මේ අපේ හෘදයෙන් ඉවතට යන රුධිරය දමණය හරහා සමහර තැන්වල නිකන් මීරි කරා කවුරු හරි මේක මීරි කරා ඉන්නවා වගේ මේ පාටු වෙලා. දැන් එතකොට මොකද වෙන්නේ? මෙතනින් අධික අවශ්‍ය රුධිරය ගමන් කරන්න අධික පීඩනයක් යොදන්න වෙනවා. ඒ අධික පීඩනය යොදන්නේ හෘදය. හෘදය අධික පීඩනයක් යොදනකොට මොකද වෙන්නේ? ආන්න සංස්ථානික මහා ධමනි බිත්ති මත ඇතින පීඩනය වැඩි වෙනවා. අන්න ඒක තමයි ඒකට ප්‍රෙෂර් බලන්නේ තේින්නේ අපිට. එහෙනම් කොලෙස්ටරෝල් තැම්පත් වෙනකොට අපේ ශරීරයේ කොහේ කොහොමවත් කමන්නේ නැහැ. කොහේ හරි කමන්නේ අපේ ශරීරයේ ධමනි තුල කොලෙස්ටරෝල් තැම්පත් වෙනවා නම් මේ වගේ අතරමා ඇති වෙනවා නම් මොකද වෙන්නේ? ඒක හෘදයට බලපානවා. සංස්ථානික මහා ධමනිය තුල ඇති වෙන ආකුංචි රුධිර පීඩනය වැඩි වෙන්න බලපෑමක් තියෙනවා. හරි ආකුංචි රුධිර පීඩනය, විස්තර රුධිර පීඩනය වැඩි වෙන්න බලපෑමක් වෙනවා මෙන්න මේ අතරමා. දැන් ඕක ඔහොම හැදෙනකොට අපිට තියෙනවා මේක තියෙනවා කොලෙස්ටරෝල් පාලනය කරන්න බෙහෙත් වර්ග තියෙනවා අපි ඕවා අරගෙන මේක පාලනය කරගන්න. ඕකේ භයානකම දේ තමයි ඔය ඇතරමාවක් ඇති වුණොත් එහෙම කිරීටක දමනියක. ඔය ඇතරමාව කියන එක ඇති වුණොත් කිරීටක දමනියක. ඒ කියන්නේ අපේ හෘදය මම යන්නේ අපේ හෘදය මම පිටින් පේන කියන්නේ. ඔයාලා දැකලා තියෙන හෘදය අඳිනකොට මෙන්න මෙහෙම. මේක නිකන් මෙහෙම නිකන් පණු ගියා වගේ මෙන්න මෙහෙම. මේ විදිහට මේ රුධිර නාල ඇඳලා තියෙනවා දැකලා නැද්ද ඔයාලා? රූප වල බලන්නකො හෘදයේ පිටින් පේන එකේ මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඒ මොනවාද? මේවා තමයි කිරීටක දමන. මේවට අපි කියන්නේ කිරීටක දමන. ඕවට කියන්නේ කිරීටක දමන. කිරීටක දමනයක් කියලා කියන්නේ හර්ට් පේශි වලට රුධිරය සපයන දමන. එතකොට මේ කිරීටක දමනියක් තුල ඔය වගේ ඇතරමාවක් ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මේක හිර වුණා. මොකද වෙන්නේ? බැරි වෙලාවක් කිරීටක දමනියක් තුළ මෙහෙම හිර වුණොත් එහෙම මෙතන ඇල කොලෙස්ටරෝල් පිරලා ඇතරමාවක් ඇවිල්ලා මේක හිරලා මේක બ્લોක් වුණා. මොකද වෙන්නේ? මෙන්න මේ කොටසට රුධිරය සැපෙන්නේ. එතකොට මේ කිරීටක දමනියේ රුධිරයේ සපයපු පේශි කොටසක් තියෙනවා මේ විදිහට. මේ පේශි කොටස අක්‍රිය වෙනවා. මේ කිරීටක දමනිය මගින් රුධිරයේ සපයපු මේ පේශි කොටසක් තියෙනවා. ඒ පේශි කොටසට රුධිරය සැපෙන්නේ නැති නිසා ඒ පේශි අක්‍රිය වෙනවා. පේශි අක්‍රිය වෙච්ච ගමන් මොකද වෙන්නේ? හෘද ස්පන්දනය වෙනස් වෙනවා. නිවැරදිව හෘද ස්පන්දනය සිදු වෙන්නේ නැහැ. ඕන් එතකොට දැනෙනවා මේ වම් අත පැත්තෙන් දිගට මහා කැක්කුමක් එක්ක පපුව කැක්කුමක් එනවා. හරිද? මේ පැත්තෙන් වම් අත පැත්තෙන් දිගට කැක්කුමක් එක්ක බෙල්ලත් එක්ක මේ කැක්කුමත් එක්ක මේ පපුව වම් පැත්ත දැඩි වේදනාවක් එනවා. හරිද? උරස් සම්බාධය කියලා කියන්නේ ඔක. උරස් සම්බාධයක් වෙනවා කියලා කියන්නේ. කැක්කුමක් එනවා. කැක්කුම එනකොටම ටක් ගාලා මොකද කරන්න පුළුවන්? ඔය දිනම් දැන් ඔය heart attack එහෙම තියෙන කට්ටියට තියෙන ටක් ගාලා දිවට තියාගන්න පෙත්තක්. ඔය පෙත්ත ඉක්මන දිවට තියාගන්නවා. ඒ තිබ්බම මොකද වෙන්නේ? ශෙනිකව අපේ ඇඟේ තියෙන රුධිරේ පුළුවන් තරම් ඝනත්වය අඩු කරලා මේක අස්සේ මේක ඇතුළට යවන්න පුළුවන් තරම්. පුළුවන් චූටි සිදුරෙන් හරි රුධිරය මේකට යවන්න try කරනවා. එතකොට මේක නැවත වතාවක් යථා තත්ත්වයට පත් වෙලා මරණය කියන එක කල් යනවා. එහෙම නැත්නම් කරන්න පුළුවන් ඇස්ප්‍රින් පෙටි දෙකක් ඉක්මනට බොන්න ඕනේ. ඩිස්ප්‍රින් කියලා තියෙන එක දැන් නැහැ. ඉස්සර තිබ්බා ඩිස්ප්‍රින් කියලා. දැන් තියෙන ඇස්ප්‍රින් පෙටි තියෙනවා පුදු පාට. ඇස්ප්‍රින් පෙටි දෙකක් වගේ බිව්වනම් ඉක්මනට මොකද ඩග්ගාලා පොඩ්ඩක් මේක පාලනය කරගන්න පුළුවන්. විනාඩි 5න් 10න් මැරෙන්න තිබ්බ මිනිස්සයා පැය භාගයක් විතර අල්ලන් ඉන්න පුළුවන්. ඒකෝර ඒ අතර අපිට හොස්පිටල් එකට ගිහිල්ලා මොනවා හරි ප්‍රතිකාරයක් කරන්න පුළුවන්. හරි. මෙන්න මෙහෙම වුණොත් මොකද වෙන්නේ? දැන් මේක මේ කොටස බැරි වෙලාවක් මේ පේශිය නිය ගියොත් මේ හෘදේ මේ කොටස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම තියෙනවා. මේ පේශියෙන් පොඩි කැලලක් නිය ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. ඇයි? කොටසක් මැරුණාට අනිත් කට්ටිය එකතු වෙලා වැඩ කරනවා නම් එතනින් එහාට පොඩ්ඩක් අල්ලගෙන යන්න පුළුවන්. ඔන්න පළවෙනි වතාවේ මෙතන එකක් ඇති වුණා. ඇති වෙලා මෙන්න පළවෙනි heart attack එක ආවම පින්න පළවෙනි attack එක ආවා. ඊළඟට ඕක ගණන් ගන්න තියෙනකොට මේ පැත්තෙත් ඔන්න ඉර වෙලා මේ පැත්තත් කොටසක් යනවා. ඕන දැන් දෙවෙනි attack එකක් ආවා. හරිද? තව ඉන්නවා. මොකද තාම මැරිලා නැහැ. තාම ජීවත් වෙනවා. ආයි මේ පැත්තේ කොහෙද ඉර වෙලා මෙන්න මේ කොටසක් ගියා. ගිය ගාම තුන්වෙනි attack එක ආවා. දැන් ඉතුරු වෙච්ච පේශි වලට පුළුවන්කමක් නැහැ හෘදය ක්‍රියාත්මක කරවන්න.
එයාලා try කරනවා හෘදේ ක්‍රියාත්මක කරවන්න. එයාලට ඒ කට්ටියට මදි. එයාලට ඉන්න පේජ් ටික මදි හෘදේ ක්‍රියාත්මක කරන. ඒ කියන්නේ එක්ක කර්ණිකාවක් ආකුංචනය කරගන්න බෑ. මේ එක්ක කෝෂිකාවක් ආකුංචනය කරගන්න බෑ. ආන් ඒ වගේ ප්‍රශ්නයක්. අන්න එතකොට මොකද වෙන්නේ? හෘදේ නතර වෙනවා. ආන් එතකොට මැරෙනවා. අන්න එතකොට තමයි heart attack එක කියලා මැරෙනවා කියලා කියන්නේ. සමහර අය කියන්නේ පළවෙනි attack එක එනවා. දැන් 2 එනවා 3 එනවා තුන්වෙනි එකේදී මැරෙනවා කියලා කියන්නේ. එහෙම කියන්නේ ඇයි? එහෙම කියන්නේ පළවෙනි heart attack එක එනකොට මේ පේජ් කොටසක් මැරෙනවා. ඊටු ටික තියෙනවා. ඒකයි. සමහර අය කියන එකපාර one shot පෙරලා යනවා. අයියේ. කියනවා 1 2 3 එකට ආවා කියලා. නෑ එහෙම නෙමෙයි වෙන්නේ. මොකද්ද? පළවෙනි වතාවම කොහේ හරි හොඳ කීටේ ළමනිය બ્લોක් වෙනවා හෘදේ විශාල ප්‍රදේශයක් ආවරණය කරපො. හෘදේ විශාල ප්‍රදේශයක රුධිරය සමයලු කිරිටික ළමනිය બ્લોක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? හෘදේ භාගයක් විතර එකපාර අඩපණ වෙනවා. නැත්නම්. ඉතින් මේවට හෘදයාබාධ බලප ගන්න තියෙන උපදෙස් තියෙනවා. ඒ ටික මම අන්තිමටම කියන්න ඔක්කොම ටික එකට. හරිද? එතකොට කිරීටක ධමනි. මතක තියාගන්න ධමනි නම මොකද්ද? කිරීටක ධමනි. කිරීටක ධමනි තියෙන්නේ හෘදේ. හෘදේ පේශි වලට රුධිරය සපයන ධමනි. කිරීටක ධමනිය අවහිර වුණොත් එහෙනම් මොකද වෙන්නේ? හෘදේ කොටසක් අඩපණ වෙනවා. ක්‍රියාවෘත වෙලා උරස් සම්බාධය එහෙම නැත්නම් පපුවේ වේදනාව කියන එක ඇති වෙනවා. එතකොට මේ ලේ කැටි හිරුණාට පස්සේ තමයි මරණයටපත් වෙන්නේ. එතකොට මේ අඩු ගණත්ත ලිපෝප්‍රෝටීන සහ කොලෙස්ටරෝල් අධික වීම තමයි මේකට හේතුව. අඩු ගණත්ත ලිපෝප්‍රෝටීන කියන්නේ හයි ඩෙන්සිටි එක අවුලක් නැද්ද? නෑ. වැඩි ගණත්ත එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අඩු ගණත්ත එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අඩු ගණත්ත ලිපෝප්‍රෝටීන අධික වුණාම සහ කොලෙස්ටරෝල් අධික වීම නිසා තමයි මේ ඇතරොස්ක්ලෙරෝසියාව කියන රෝගය ඇති වෙන්නේ. එතකොට හරක් මස් කනවා නම්, ඌරු මස් කනවා නම්, එළු මස් සම්පූර්ණ යොදේ සහිත කිරි, ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් කියලා කියන අනේක, ඊළඟට බිත්තර කහමදේ, ඊළඟට පීකුදු, ආන මේ වගේ ඒවා සංතෘප්ත මේදාම්ල බහුල ආහාර තියෙනවා. හරිද? එතකොට මෙන්න මේවා මගින් අපිට ඔය කොලෙස්ටරෝල් ඇතිවීම සහ අඩු ගණත්ත ලිපෝප්‍රෝටීන ඒ කියන්නේ අඩු ගණත්ත ලිපිඩ ඇතිවීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ආහාර ගැනීමෙන් වළකින්න ඕනේ. හරි ඊළඟ තමයි අධ්‍ය ආතතිය සහ මන්ද ආතතිය. දෙවෙනි රෝගේ තමයි මේ අධ්‍ය ආතතිය සහ මන්ද ආතතිය. මේව නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න. කවුරුත් කතා කරන්නේ නැහැ. මොනවද ප්‍රශ්න තියෙනවද? හොඳයි. දැන් බලමු අපි මේ අධ්‍යාතතිය සහ මන්දාතතිය කියන්නේ මොකක්ද කියලා. අධ්‍යාතතිය කියන්නේ high pressure. මන්දාතතිය කියන්නේ low pressure. pressure කියලා කියන්නේ රුධිර පීඩනය. එතකොට ධමනි දිස්තිවල අභ්‍යන්තරයේ කොලෙස්ටරෝල් තැන්පත් වුණාට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා මේ ධමනි දිස්ති වැදලා තියෙන්නේ මේක ඇතුලේ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා මේක ඇතුලේ තියෙන කුහරය පටු වෙනවා. පටු වෙනකොට හෘදයට සිද්ධ වෙනවා ඒ අවශ්‍ය රුධිර ප්‍රමාණය එහා පැත්තට යවන්න වැඩි පීඩනයක් යොදන්න. ඒ කියන්නේ එයාට සිද්ධ වෙනවා වැඩි ශක්තියක් යොදවන්න. ආන් එතකොට හෘදයේ මගින් ඇති කරන පීඩනය වැඩි නිසා අපි කියන එකට ආද්‍ය ආතතිය කියලා. ආද්‍ය ආතතිය. ආද්‍ය ආතතිය. high pressure ඇති වෙනවා. හරිද? එතකොට මන්දාතතිය කියන එක ඇති වෙන්නේ. මන්දාතතිය කියන එක ඇති වෙන්නේ හේතුව තමයි සාමාන්‍ය තියෙන රුධිර පීඩනයට වඩා පීඩනය අඩු වෙනවා. දැන් හරි අධ්‍යාත්මික ඇතුණා මෙතනවා මේ හානිය මොකද්ද? ඒක හොඳ නෑ ඇත්තට. ඇයි ඒ? දැන් හිතන්නකෝ මෙතන මේ රුධිර කේශ නාලිකාව මේ රුධිර අපි දු මේ කොලෙස්ටරෝල් තැන්පත් වෙලා තියෙන්නේ ධමනිකාවක කියලා. ධමනිට වඩා ධමනිකාව. දැන් මොකද වෙන්නේ? අරකින් ධමනියෙන් එන ප්‍රෙෂර් එක වැඩි සමහර විට හරිද? දැන් මොලේ එහෙම වුණොත් එහෙම. ගොඩක් ඒවාට මොලේ ඔක වෙන්නේ. මොලේ නහර පුපුරන අයියේ ප්‍රෙෂර් වැඩි නිසා සියුම් කේශ නාලිකාව පුපුරන. සමහරවිට අපි නිකන් හයියෙන් අඩිය තියන අබිම. ඒ ගැස්සීමට ඇතුලේ තියෙන ආලයක් ඉස්සර පුපුරන්න පුළුවන්. සමහරවිට අපි ඉස්සර වැටෙනවා. ඒ කියන්නේ ප්‍රෙෂර් තියෙන කට්ටිය වැටෙන්න හොඳ නැහැ කියන්නේ. වැටිච්ච ගමන් මොකද වෙන්නේ? වැටිච්ච ගමන් එක පාට අර අපේ තියෙන රුධිර වාහිනී පද්ධතියට අධික පීඩනයක් එනවා. ඒ පීඩනය නිසා සියුම් ස්ථාන පුපුරනවා.
වැඩිපුරම සියුම් ස්ථාන පවතින අපේ මොළේ ආශ්‍රිතව. ඒකට මොකද වෙන්නේ? මොළේ ආශ්‍රිතව තියෙන සියුම් කේශනාලිකා පිපිරුවම මොළේ කොටස් වැඩ කරන්නේ නැතුව යනවා. සමහර විට ඒ නිසාම මරණයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවත් වුණත් මොකද වෙන්නේ? මෙයාට අංශ භාගයේ පැත්තක් පණ නැහැ, පැරලයිස් වෙන්න පුළුවන්. ඒ නිසා අධ්‍යාත්මය කියන එක පාලනය කරගන්න ඕනේ මොන හරි. ඒ කියන්නේ අපිට ආහාර මගින් තමයි පුළුවන් තරම් පාලනය කරන්න ඕනේ ඖෂධ වලට වඩා. හරි. ඊළඟට මන්දාතතිය. මන්දාතතිය කියලා කියන්නේ රුධිර පීඩනය අඩුයි. තියෙන්න ඕන වඩා පීඩනය අඩුයි. දැන් හිතේ රුධිර පීඩනය අඩුයි ඒක ෂෝක් නේ කියලා. රුධිර පීඩනය අඩුයි ඒක ෂෝක් කෙනෙක් කොහොමද? රුධිර පීඩනය අඩුයි කියලා කියන්නේ අවශ්‍ය තරමට ඉන්ද්‍රියන් වලට රුධිර සැපයුම ලැබෙන්නේ නැහැ. මොළයට අවශ්‍ය ප්‍රමාණය රුධිරය සැපෙන්නේ නැහැ. ඒක මොකද වෙන්නේ? නිදිමත එනවා, කලන්ත ගතිය එනවා කොච්චරවත්. පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. පාඩම් කරනවා මතක හිටින්නේ නැහැ. අර මම කිව්වා මතකද ආහාර ජීවන පද්ධතිය ගැන කතා කරද්දී පණු බෙහෙත් බොන්න කියලා. ඇයි ඒ? පණුවම කියන රුධිරය උරා ගන්නවා. ඒකට මොකද වෙන්නේ? අපිට නිරක්තිය ඇති වෙනවා. රක්තහීනතාව ඇති වෙනවා. රක්තහීනතාව. ඒ කියන්නේ රුධිරයේ පරිමාව ටික ටික අඩු වෙනවා. රුධිර පරිමාව අඩු වෙනකොට මොකද වෙන්නේ? රුධිර පරිමාව අඩු වෙද්දී අපේ ප්‍රෙෂර් එක කියන්නේ තියෙන ඕන පීඩනය රුධිර පීඩනය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මන්දාතතිය කියන එක ඇති වෙනවා. මන්දාතතිය ඇති වුණාම ඉන්ද්‍රියන් වලට නිවැරදිව අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් හා පෝෂක නොලැබීම නිසා සමහර ඉන්ද්‍රියන් අක්‍රිය වෙනවා, අඩපණ වෙනවා. විශේෂයෙන් මේක වකුගඩු වලටත් බලපාන්න පුළුවන්. මොළයේ වකුගඩු කියන ඉන්ද්‍රියන් වලට මේක බලපාන්න පුළුවන්. ඒ නිසා මන්දාතතිය කියන එක, ලෝ ප්‍රෙෂර් කියන එක ඒකත් පාලනය කරගන්න ඕනේ. අපිට තියෙන්න ඕන පීඩනයේ තියෙන්න ඕන. හරි. ඊළඟ බලමු ත්‍රොම්බෝසිය. තුන්වෙනි රෝගය තමයි තුන්වෙනි ආබාධන ත්‍රොම්බෝසිය. ත්‍රොම්බෝසියක් කියලා කියන්නේ රුධිර කැටියක් මගින් රුධිර නාලයක් අවහිර වීම. රුධිර කැටියක් මගින් රුධිර නාලයක් අවහිර වෙනවා. දැන් මේ ඔක්කොම නිකන් එකට බැඳිච්ච හේතු කාරණා ගොඩක්. හරි? හේතු කාරණා ගොඩක් සමාන මෙන්න මේ. රුධිර කේශනාලේ නාලිකාව රුධිර ධමනිකාව ඔහොම බෙදලා ඔහොම තියෙනවනේ. දැන් ඔහොම තියෙද්දි මෙහෙන් එනවා රුධිර කැටියක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුධිර වාහිනිය තුළ රුධිර කැටි ඇති වෙන්න බෑ. හැබැයි විවිධාකාර හේතු නිසා සාමාන්‍ය කොලෙස්ටරෝල් වගේ හේතු නිසා මේ රුධිර ඇතුළේ තියෙන ලිපිඩ වර්ගනේ කොලෙස්ටරෝල් කියන්නේ ඕවත් එක්ක රුධිර සෛල බැඳිලා ඇලිලා සමහර චූටි රුධිර කැටියක් ඇති වෙන්න පුළුවන්. ඔක පස්සේ ටික මේක වැඩි වෙලා ඔක රුධිර කැටිය මේ රුධිර නාල ඔස්සේ ගමන් කරද්දී ඔක ලොකු රුධිර කැටියක් බවට පත් වෙනවා. නැත්නම් ලොකු රුධිර කැටිය මෙහෙම එනවා. දැන් මේ නාලෙ දිගේ යන්න පුළුවන් මෙයාට. මුංචි ලොකුයිනේ. මෙයා ගිහිල්ලා මෙතනට ඇවිල්ලා මෙතන නිකන් කැරකි හිටියොත් අවුලක් නැහැ. සමහරවිට එහෙමත් වෙනවා. මෙතන කියලා මෙහාට යන්නේ නැහැ මෙහාට යන්නේ නැහැ මෙතන කැරකි ඉන්නවා. බැරි වෙලාවත් මේ පැත්තෙන් ගිහලා ඩක් ගාලා මෙතන ඉර වුණා. අන්න ත්‍රොම්බෝසියක් ඇති වුණා. දැන් මොකද වෙන්නේ? මෙතන ඉර වුණා විතරයි රුධිර පීඩනයේ මෙයා තවද ඇතුළට තල් වෙන්න හදනවා. නිසා එළියට ගන්න ක්‍රමයක් නැහැ. දැන් මොකද වෙන්නේ? මෙතනින් එහා පැත්තට තියෙන ඉන්ද්‍රියන් වලට රුධිර සැපයුමක් ලැබෙන්නේ. ඔක මොළයේ එහෙම වුණොත් එහෙම රුධිර කැටියක් ඉර වුණොත් මොකද වෙන්නේ? මොළයේ එක පැත්තක් අඩපණ වෙන්න පුළුවන්. අර කලින් කිව්වා වගේ මොකද වෙන්නේ? කලින් කිව්වා වගේ ඒ පැත්ත අක්‍රිය වෙන්න පුළුවන්. එහෙම වුණොත් අංශ භාගය කියන්නේ පැරලයිස් වෙන්න පුළුවන්. නැත්නම් ඒක අපිට ශරීරයේ වැදගත්ම කාර්යයන් කොටසක් කරන මොළයේ කොටස නම් හිතන හෘද ස්පන්දනය ශ්වසනය වගේ දේවල් පාලනය කරන කොටස නම් මේ රුධිර මේ ලැබෙන්නේ නැති රුධිරය මොකද වෙන්නේ? එහෙනම් මරණයටපත් වෙන්නත් පුළුවන්. හරි? ඒක මරණයටපත් වෙන්න පුළුවන්. එතකොට ඔය කිරීටක තමයි ත්‍රොම්බෝසියක් ඇති වුණොත් තමයි මොකද වෙන්නේ? එකපාර heart attack ඇවිල්ලා මරණයටපත් වෙන්න පුළුවන්. එතකොට හෘදයේ පේශි කොටසක් අක්‍රිය වෙන්න පුළුවන්. හරි ඔකට තමයි ත්‍රොම්බෝසිය කියලා කියන්නේ. ඒ කියන්නේ රුධිර කැටියක් මගින් රුධිර නාල අවහිර වීම. එතකොට දැන් ඔය ත්‍රොම්බෝසිය වළක්වා ගන්න. ත්‍රොම්බෝසිය විතරක් නෙමෙයි. අපි මුලින් කිව්ව ඇතරොක්සෙරෝසියාව හරිද? ඊට පස්සේ කිව්ව අධ්‍යාතතිය ඊළඟ මන්දාතතිය ඊළඟ දැන් මේ කිව්ව ත්‍රොම්බෝසිය. මෙන්න මේක වළක්ව ගන්න නම් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. පොඩි කාලේ ඉඳන් මේවා පුරුදු කරන්න ඕනේ. මෙයා මේ වයසට ගිහිල්ලා අවුරුදු 50ක් 60ක් ගියාට පස්සේ
කරාට හරියන්නේ නැහැ. දැම්ම තියා අපි සූදානම් වෙන්න ඕනේ. දැන් පොඩ්ඩක් ඔයාලා කල්පනා කරලා ඔයාලගේ අම්මලා තාත්තලා ගොඩක් මහතා ඉන්නවා. එයාලට ප්‍රෙෂර් එහෙම තියෙනවනේ. ඊළඟට රුධිරයේ සීනි මට්ටම එයාලගේ වැඩි නම්. හරිද? එයාගේ රුධිරයේ සීනි මට්ටම වැඩි නම් ප්‍රෙෂර් තියෙනවනම් එහෙනම් ඔයාලට ඕක එන්න පුළුවන්. එහෙනම් දැන් තමයි ඔයාලට තියෙන හොඳම කාලය මොකද්ද? තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න. මේ අද ඉඳන් පටන් ගන්න ඕනේ. දැන් ඔයාලා තාම වයස අවුරුදු 15යි 16කට කිට්ටුයි 16යි නේද? එතකොට දැම්ම තියා මේක ඔයාලා පුරුදු පුහුණු කරොත් ඔයාලා අවුරුදු 40ක් 50ක් විතර වෙනකොට තව අවුරුදු 20කින් 30කින් ඔයාලගේ යාළුවෝ තව අවුරුදු 20කින් 30කින් ඔයාලගේ යාළුවෝ කියයි මට මචං සීනි මට මචං ප්‍රෙෂර් වැඩි මට ආවනේ මට ඇටැක් එක මට heart attack පළවෙනි එක ආවනේ. ඔහොම කතා ඇහි ඔයාලට. තව අවුරුදු 20කින් විතරනේ. ඉස්සන් නැත්නම් අවුරුදු 30 තව අවුරුදු 25කින් අනිවාර්යෙන් ওই කතා ඇහි ඔයාලට. හරි එතකොට අපි ඉන්නේකුත් නැති. හැබැයි එදාට මතක් වෙයි අන්න සර් එදා කිව්වා නේද මේක කියලා. එදාට ඔක ඔයාලට ඇහෙනකොට අනිවාර්යෙන් මම කියපු දේ මතක් වෙනවා. හරිද? ඒක මතක් වෙනවමයි. එතකොට ඔයාලා සතු වෙන්න පුළුවන් කාරණාවක් තියෙනවා. අද ඉඳන් ඔයාලා ඒ අවස්ථාව දක්වා හැඩ ගැසුණා. මොකද්ද කරන්න ඕන? දුම්පානය දුම් වැටියා මත්පැන්. කියන්නේ දුම්පානය මත්පැන් භාවිතය සම්පූර්ණයෙන්ම නතර කරන්න. දැන් මෙතන ඉන්න කවුරුවත් මේ වෙනතුරු දැන් අවුරුදු 16ක් ඉපදිලා. මේ වෙනතුරු මම දන්නවා මෙතන 99.9 කලාතුරකින් මොකෙක් හරි කාලකන්ණියෙක් වගේ එකෙක් හිටියොත් තමයි තියෙන්නේ. හරිද? එහෙම නැතුව මම දන්නවා මෙතන 99.9ක් තවම මත්පැන් කියන ද්‍රව්‍යයේ රසවත් ගන්න නැති අය ඇතිව. එතකොට දුම් වැටියක් කියන එක අතින් අල්ලලවත් කටේ ගාවලවත් නැති අය මෙතන ඇති. ජීවිත කාලේ පුරා දැන් අවුරුදු 16ක් තිස්සේ ඒක එහෙම ආරක්ෂා වෙලා ඇති. ඉතින් එහෙමනම් ඔය අවුරුදු 16 ඔහොම හිටියනම් අය මෙතනින් හරිය ඉන්න බැරිද ඉතුරු ටික? මෙතනින් හරිය ඉතුරු ටික හිටියනම් තව අවුරුදු 20ක් විතර වැඩිපුර ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් දුම්පානය මත්පැන් පානය සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕන. නිකමඩ පිළිලුවටවත් රසවන්න කියලා ඔය පාවිච්චි කරලා තියෙනවා නම් ආයෙ ඕනේ අදින් පස්සේ නතර වෙන්න ඕනේ සම්පූර්ණයෙන්. එහෙම වුණොත් ඔය කියපු කලින් කියපු ලෙඩ රෝග තුනම නතර වෙනවා. ඊළඟ සංතෘප්ත මේදාම්ල අර මම කිව්වේ හරක්මාස් උරුමත් මේ විතර කහමදය ඊළඟට පූර්ණ යෝගයේ සහිත පිළිකිච්චි මේ කිටිපිරි ඔය කිව්වේ වචන තනිත් පැත්තට ගියොත් පූර්ණ යෝගයේ සහිත පිළිකිච්චි ඒ කියන්නේ full cream milk powder මෙන්න මේවා පුළුවන් තරම් අපි අඩු කරන්න ඕනේ. ඊළඟට අපි ගන්න ඕනේ පුළුවන් තරම් ආහාරයට තන්තු බහුල ආහාරය කියන්නේ අපිට පුළුවන් නම් එළවලු පළතුරු වැඩියෙන් ආහාර ගන්න. පාන් පිටි වගේ පිටි ಜಾති ආහාර කන්න නැතුව අපිට පුළුවන් නම් ඔය තියෙන ගමේ ගොඩේ හැදෙන එළවලු පළතුරු වර්ග නිතරම කන්න පුළුවන්. අන්න එහෙමනම් අපිට මේ පුළුවන් තරම් හෘදයාබාධ ඇතිවීම පාලනය කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි තන්තු සහිත ආහාර ගත්තම වෙන්නේ ඒ තියෙන සෙලියුලෝස් තන්තු වලට අපි ගන්න ආහාරයේ තියෙන ලිපිඩ ටික උරා ගන්නවා. අපි ගන්න ආහාරයේ තියෙන වැඩිපුර තියෙන සීනි ටික උරා ගන්නවා. එතකොට අපි ඇත්තටම මේ මේ ආහාරයට නෙමෙයි ආහාර රසයට නෙමෙයි කැමති. කැමරස කෑම රස කෑමක් දැක්කට පස්සේ ඕන තරම් කොච්චර බඩ පිරලා තිබ්බත් අපි ආයෙ කනවනේ. ඒ කියන්නේ අඟල් 4ක් විතර දිව මේ දිව කෑල්ල දිව ඕක පිනවන්නේ අපි කරන්න වැඩි. එතකොට අපිට හරි වැඩියෙන් වෙනස් ආහාර ගත්තා. වැඩියෙන් තෙල් කෑම කෑවා. කමන්නේ. අපි වැඩියෙන් කිඳි සහිත ආහාර ගත්තොත් මොකද වෙන්නේ? අර ගන්න තෙල් වලින් 80ක් විතර අර කිඳි වලට උරා ගන්නවා. අර ගන්න සීනි වලින් වැඩි ප්‍රමාණයක් 50ක් විතර අර කිඳි වලට උරා ගන්නවා. මලත් එක්ක පිට වෙලා යනවා. පෙරේතකමට ගිල්ලට මලත් එක්ක පිට කරලා යවන්න පුළුවන් කිඳි සහිත ආහාර ගත්තොත්. කිඳි සහිත ආහාර නැත්නම් මොකද වෙන්නේ? අර සියල්ලම සයිඩ් උරා ගන්නවා. ඊට පස්සේ ප්‍රශ්න ටික ආයි. ලුණු භාවිතය අඩු කරන්න පුළුවන්. හරිද? ලුණු භාවිතය අඩු කරන්න පුළුවන්. ඊළඟට කාට හරි ප්‍රෙෂර් තියෙනවා නම් අධිරුධිර පීඩනය තියෙනවා නම් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඒ අධිරුධිර පීඩනය පුළුවන් තරම් අඩු කරගන්න බෙහෙත් අරගෙන අඩු කරගන්න ඕනේ. ඊළඟ දියවැඩියා තත්ත්ව තියෙනවා නම් දියවැඩියට බෙහෙත් අරගෙන ඒක පාලනය කරන්න ඕනේ. ඊට පස්සේ ශරීරයේ බර අඩු කරගන්න අපි යහපත් පුරුදු. ඒ කියන්නේ උදේට කිලෝමීටරයක් පයින් ගිහිල්ලා කිලෝමීටරයක් යනවා. දවසට කිලෝමීටර 2ක් ඇවිදිනවා. එතකොට හවසට 6ට විතර 6ට එක්ක 6:00 විතර පොඩ්ඩක් අඳුර වැටෙන වෙලාවට නේ අපි යනවා කිලෝමීටර 2ක් විතර පයින් යනවා. ගිහිල්ලා කිලෝමීටර 2ක් විතර ආයෙ ඇවිදගෙන එනවා.
නේ ගෙදර බල්ලෙක් එහෙම ඉන්නවනම් බල්ලට තාංගලක් එහෙම දාගෙන බල්ලත් එක්ක දුවන්න පුළුවන් පාරේ. නේද? බල්ලත් එක්ක දුවනකොට වාසියයි ඒ. වටේ ඉන්න බල්ලෝ එලවනවනේ. එතකොට ඉබේටම දුවන්න වෙනවා. නේ? එතකොට ඉබේටම අපේ කාය ශක්තිය වැය වෙලා අපේ තියෙන මේද දහනය වීම සිදු වෙනවා. මේද දහනය එකපාර මේද දහනය වෙන්නේ නැහැ. වෙන්නේ මොකද අපේ ඇඟේ තියෙන ග්ලූකෝස් ටික ඉවර වෙනවා. රුධිරේ. ග්ලූකෝස් මාට ඉවර වෙනකොට ග්ලයිකෝජන් වලින් කොටසක් දෙනවා. ග්ලයිකෝජන් ඔක්කොම එකපාර දෙන්නේ නැහැ. ග්ලයිකෝජන් පොඩ්ඩක් දීලා බලනවා මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ මේ ග්ලයිකෝජන් ටික තියාගෙන කොටසක් තියාගෙන මේදේ දී කර දෙනවා. ඒක නෙවෙයි. දැන් අපේ කට්ටිය එක්සර්සයිස් කරද්දී ග්ලයිකෝජන් ටික දිය වෙලා ග්ලයිකෝජන් නතර වෙලා මේදේ දී වෙන අවස්ථාවෙම එක්සර්සයිස් එක නතර කරලා ඉවරයි. ඉතින් කියන හැමදාම දුවනවා, හැමදාම එක්සර්සයිස් කරනවා. තාමත් එහෙම යන්නේ බලන්නකෝ කියලා කියනවා. ඇයි ඒ? අවශ්‍ය දේ කරේ නැහැ. ඇයි පැය කාලක් විතර එක්සර්සයිස් කරලා නතර කරලා. බෑ පැයක්වත් එක දිගට කරන්න ඕනේ. ඇයි ඒ? මුල් විනාඩි 15 20 තුල වෙන්නේ අත්මාශයෙන් ග්ලයිකෝජන් දිය වෙනවා. ඊට පස්සේ එතනින් එහාට තමයි ෆැට්. ඒ කියන්නේ මේ අපේ සමට යටින් තියෙන මේදේ දිය වෙන්නේ ඊට පස්සේ. එහෙනම් පැයක්වත් එක දිගට කරන්න ඕනේ. හරි ඊළඟට සැහැල්ලු මනසකින් ජීවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ උලතන් ජොලි ඉන්න කියලා කියන්නේ. ප්‍රශ්න ගැන හිත දැන් හිත මොනවා වේද අයියෝ මොනවද හරි කතා කරෙත් නැහැ මැසේජ් එකක් ආවෙත් නැහැ අනේ මන්ද මෝ හිතන්න ඕනේ නැහැ. තනියෙන් ඒ මොහොත එදා ඉන්න ඕනේ හොඳට සතුටින්. එතකොට ඔය හෘදය සම්බන්ධව පවතින රෝගාබාධ විශාල ප්‍රමාණයක් අඩු වෙනවා නේද? ඒ කියන්නේ අපිට පුළුවන් උදේ නැගිටලා දින්දුවක් කිය ඔය මුණාට පය ඔක්කොම හොදලා ඉතින් මේ ගෙදර අතුරු දාන්නේ වයි ඊට බුදුන් වහන්සේ ඔක්කොම කරලා එතෙන් මේ දවස්වල ගෙදර කරලා නේද? ප්‍රශ්න කියනවා එනවා මිනිස්සුන්ට ඒව එනවා ඒ විසඳුම් එනවා ඒවට හිතන්න නැතුව ඉන්න ඕනේ. හරි එතකොට අපිට ඔන්න ඔය විදිහ ඔය ක්‍රම වලින් අපිට පුළුවන් හෘදය සම්බන්ධ ගැටලු ගොඩාක් විසඳ ගන්න. හරි. වෙලාව කිව්දන්නේ නැහැ. වෙලාව හොඳයි වෙලාව හොඳයි. වෙලාව 6යි. අපි ඔව් පැයක් තියෙනවා. හරි දැන් එතකොට ඔතනින් රුධිර සංසරණ පද්ධතියේ සම්පූර්ණ කොටස අවසන්. දැන් අපිට තියෙන්නේ මේසාගේ සමායෝජනය සහ සමස්ථಿತಿ ක්‍රියාවලිය. හරි. මොනවාරි ගැටලු තියෙනවා නම් අහන්න ඉක්මනට. ඒ අතර මම කියන්නම් අපි වඩාම අලුත් කොටස මිනිසාගේ සමායෝජනය සහ සමස්ථಿತಿ ක්‍රියාවලිය. සමායෝජනයයි සමස්ථಿತಿයයි. සමායෝජනය කියලා කියන්නේ ඉන්ද්‍රියන් අතර මනා සම්බන්ධීකරණය ඇති කිරීම. සමස්ථಿತಿය කියන්නේ නියතව පවත්වා ගැනීම. හරි. මොනවද නියතව පවත්වා ගන්න? අපේ අභ්‍යන්තර පරිසරයේ පවතින සාධක. එහෙනම් සමායෝජනය කියන්නේ ඉන්ද්‍රියන් අතර මනා සම්බන්ධීකරණය ඇති කිරීම. සමස්ථಿತಿය කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරයේ පැවතිය යුතු තත්ත්ව නියතව ප්‍රසස්ත මට්ටමේ පවත්වා ගැනීම. ඔන්නෝක තමයි මේ පාඩමේ මේ අන්තිම කොටස. අපි ස්නායු පද්ධතියත් හෝමෝන පද්ධතියත් ඔක්කොමත් එක මේ කොටස ඉවර කරන්නයි ඒකට සූදානම් වෙන්නේ. අපිට ඇත්තටම මේ පාඩම ඉවර කරන්න නිකම් විස්තර කරගෙන ගියොත් නම් පැයයි. හරිද? සම්පූර්ණයෙන් පැහැදිලි කිරීමක් එක්ක ඒ කියන්නේ ඔයාලට තේරෙන විදිහට සහ ළමයි විභාගේ පාස් වෙන විදිහට තේරුම් කරලා දෙන්න ගියොත් එහෙනම් මට දවස් දෙකක් ගන්න වෙන එක ලබන ඉරිදා මට මේක කොටසක් කරන්න ඉතුරු වෙනවා. හරි. මිනිසාගේ සමායෝජනය හා සමස්ථಿತಿ ක්‍රියාවලිය මේක ඉගෙන ගන්න කලින් අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ උත්තේජය හා ප්‍රතිග්‍රාහක කියන්නේ මොනවද කියලා. අපි පොඩ්ඩක් ඒක කතා කරගෙන ඉමු. උත්තේජය කියන්නේ මොකද්ද? ප්‍රතිග්‍රාහක කියන්නේ මොකක්ද කියලා. හරිද? ඉස්සෙල්ලාම ගමු අපි උත්තේජය කියන්නේ මොකක්ද කියලා. උත්තේජයක් කියලා කියන්නේ දැන් මම කතා කරන එක ඔයාලා කනට ඇහෙනවා. එහෙනම් මගේ හඬ කියන එකත් උත්තේජයක්. හරි? ඔයාලට මගේ රූපේ පේනවා. මගේ රූපේ පේනුනේ මගේ ඇඟට ආලෝකය වැටිලා ඒ ආලෝකේ පරාවර්තනය වෙනවා මගේ ඉස්සරහ තියෙන කැමරාවට යනවා. කැමරාව මගින් ඒක විද්‍යුත් සංඥා බවට පත් කරලා පරිගණකයේ දක්වා යනවා. පරිගණකයේ තියෙන සූම් පැකේජ් එක මගින් ඒක අන්තර්ජාලයට සුදුසු පරිදි data packet විදියට හදා ගන්නවා. මේ data packet ටික ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේක කෙලින්ම විවිධ ක්‍රම මගින් ෆයිබර් තන්තුවක් කරා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොපර් කේබල් එකක් කරා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිකම් විද්‍යුත් චුම්බක තරංගයක් කරා අදාළ ISP ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් දක්වා මේක ගෙනියනවා.
ඒ ගියාට පස්සේ එතනින් එයා ඊට පස්සේ මොකද කරන්නේ? අදාළ සර්වර් එක, ඒ කියන්නේ Zoom සර්වර් එක තියෙන ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ තියෙන Zoom සර්වර් එක නේ ඕස්ට්‍රේලියාවේ තියෙන Zoom.us නේ. ඕස්ට්‍රේලියාවේ තියෙන Zoom සර්වර් එක දක්වා මේක අරගෙන යනවා. අරන් ගියාට පස්සේ එතනින් මොකද කරන්නේ? එතන සර්වර් එකේ තියෙන software එක මගින් තීරණය කරනවා මේක යන්න ඕනේ මොන ක්ලයන්ට් ලටද කියලා. මේ ක්ලයන්ට් ලට මේකේ කොපීස් යවනවා. එකපාර කොපීස් යවනවා. ඒ කොපියකින් එකක් ඔයාලටත් එනවා. ඒ ආපු කොපිය බලන්න කොච්චර දුර ගිහිලාද නේ? ඒ ආපු කොපිය ඔයාලා දිගහරිනවා. දිගහරින්නේ කොහමද? ඔයාලට තියෙන software එකේ. back end එකේ තියෙන මේ front end එකේ තියෙන software එක ඔයාලට ඉස්සරහට පේන්න තියෙන එක. හරිද? ඒ software එකෙන් ඔයාලට මේක දැන් පේනවා. හරිද? මේ software එකෙන් දැන් ඔයාලට ඒක දිගහැරිලා මගේ රූපේ සහ මගේ රූපේට අදාළ ආලෝකයක් හදනවා. ඊළඟට මගේ ශබ්දයට අදාළව කරන ධ්වනි තරංගයක් හදනවා. එතකොට දැන් ඔයාලගේ ටැබ් එකෙන් එහෙම නැත්නම් ෆෝන් එකෙන් එහෙම නැත්නම් ලැප් එකෙන් ආලෝකයක් නිකුත් වෙනවා. ඒ ආලෝකය ඔයාලගේ ඇස මගින් ග්‍රහණය කර ගන්නවා. එහෙනම් ඇස මගින් ග්‍රහණය කරගත්ත නිසා ආලෝකය කියන්නේ උත්තේජයක්. ඔයාලගේ ඇස උත්තේජනය කරන්න පුළුවන් උත්තේජයක් තමයි ආලෝකය. ශබ්දය කියන එකට ඔයාලගේ ඇහැ උත්තේජනය කරන්න බෑ. ඊළඟට ඔයාලගේ කන උත්තේජනය කරන්න පුළුවන් හැකියාව තියෙන ධ්වනි තරංගයක් නිකුත් කරනවා. එතකොට ඔයාලගේ කනට ඒක ඇහෙනවා. එතන උත්තේජ කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? බාහිර පරිසරයේ සිදුවෙන බාහිර වෙන්න පුළුවන් අභ්‍යන්තර වෙන්න පුළුවන්. හරි බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිදුවෙන අපගේ සංවේදී ඉන්ද්‍රියන්ට ගෝචර වෙන පරිදි ඇතිවන වෙනස් වීම. තව විදිහට කිව්වොත් එහෙම සංවේදී ඉන්ද්‍රියන්ට ගෝචර වන පරිදි ගෝචර වෙනවා කියන්නේ දැනෙනවා කියන එක. අපේ භාෂාවෙන් කියව සංවේදී ඉන්ද්‍රියන්ට දැනෙන ලෙස අභ්‍යන්තර හෝ බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම. ඔකට අපි කියන උත්තේජයක් කියලා. සංවේදී ඉන්ද්‍රියන් තියෙන ඇස, කන, නාසය, දිව සම සංවේදී ඉන්ද්‍රියන් පහක් තියෙනවා. මේවට දැනෙන්න ඕනේ. දැන් බලන්න ඔයාලා කරවල කාමරයක ඉන්නවා. කට්ට කරවල කාමරයක මෙලෝ මගුලක් පේන්නේ නැහැ. හරි? කිසිම දෙයක් පේන්නේ නැහැ. ඔයාලා කරවල කාමරයක ඉන්නවා. කරවල කාමරයක ඉන්නකොට ඔයත් එක්ක තව යාළුවෙකුත් ළඟ ඉන්නවා. එයා කතා කරනවා ඔයත් එක්ක. ඔයා එයාත් එක්ක කතා කරනවා. එතකොට හඬ කියන ශබ්දය කියන එක පිට වෙනවා. ඒ ශබ්දයට ගෝචර වුණේ ඔයාලගේ සංවේදී ඉන්ද්‍රියන් පහින් මොන සංවේදී ඉන්ද්‍රියද? දන්නේ නැහැ. උත්තර නැහැ. කන. right. කන. එතකොට මේ ශබ්දය බලන්න ඇස කන නාසය දිව සම කියලා සංවේදී ඉන්ද්‍රියන් පහ තිබ්බේ නැද්ද ඔයාලගේ වෙලාවේ? පහම තිබුණා. හැබැයි හඬ නිකුත් කරාට පස්සේ ඒ හඬ ඇහෙන් දැක ගන්න බැරි වුණා. නාසයෙන් ඒ හඬේ ගඳක් සුවඳක් කියලා දෙයක් හඳුන ගන්න බැරි වුණා. ඒ හඬේ රසයක් කියලා දෙයක් හඳුන ගන්න බැහැ දිවෙයි. ඒ රසය ඒ හඬේ උෂ්ණත්ව වෙනසක්, ඒ ස්පර්ශයක්, පීඩනයක්, ඒ කිසිම දෙයක් කියලා සමෙන් හඳුන ගන්නත් බැරි වුණා. හැබැයි කනට පුළුවන්කම තිබුණා ඒක ශබ්ද විඳින හඳුන ගන්න. දැක්කනේ? එතකොට කනට පුළුවන් ශබ්ද හඳුන ගන්න විතරයි. ඇසට පුළුවන් ආලෝකය හඳුන ගන්න විතරයි. දිවට පුළුවන් රසය හඳුන ගන්න විතරයි. නාසයට පුළුවන් ගඳ සුවඳ හඳුන ගන්න විතරයි. සමට පුළුවන් ස්පර්ශය, ඊළඟට පීඩනය, උණුසුම සිසිල, වේදනාව මෙන්න මේ වගේ දේවල් කොට හඳුන ගැනීම හැකියාව යට තියෙනවා. හරි. එතකොට උත්තේජයක් කියන්නේ මොකක්ද? ආන්ගේ විදිහට මේ සංවේදී ඉන්ද්‍රියන්ට දැනෙන පරිදි එහෙම නැත්නම් ගෝචර වන පරිදි මම කියන්න. උත්තේජය කියලා කියන්නේ ඔයාලා කියාගන්න සංවේදී ඉන්ද්‍රියන්ට ගෝචර වන පරිදි. ඉන්ද්‍රියන්ට ගෝචර වන පරිදි. ගෝචර වන පරිදි පරිසරයේ සිදුවන එක. පරිසරයේ කොහොම අභ්‍යන්තර වෙන්න පුළුවන්. අභ්‍යන්තර කියන්නේ ඇඟ ඇතුළ. දැන් බඩේ කැක්කුමක් කියන එක අපිට දැනෙනවනේ. ගැස්ට්‍රයිටිස් ආවම බඩේ දැවිල්ල දානවනේ. නේද? ඒක ඒතකොට එනවා. හරි. ඒක පරිදි අපි නිකම් පරිසරය කියලා ඉන්නු කමන්නේ. පරිසරයේ සිදුවන වෙනස් වීම. පරිසරයේ සිදුවන වෙනස් වීම. පරිසරයේ සිදුවන වෙනස් වීමකට අපි කියන උත්තේජයක් කියලා.
සංවේදී ඉන්ද්‍රියන්ට ගෝචර වන පරිදි පරිසරයේ සිදුවන වෙනස් වීම අපි හඳුන්වනවා උත්තේජයක් කියලා. දැන් මේ උත්තේජය ශබ්දය ග්‍රහණය කරගත්තේ කන විතරයි. මේ උත්තේජය ආලෝකය නම් ඒක ග්‍රහණය කරගත්තේ ඇස විතරයි. මේ උත්තේජයේ ගඳක් හරි සුවඳක් හරි නම් ඒක ග්‍රහණය කරගන්නේ නාසය විතරයි. මේ උත්තේජය කියන්නේ රසයක් නම් ඒක ග්‍රහණය කරගන්නේ දිව විතරයි. මේ උත්තේජය කියන්නේ ස්පර්ශයක් නම් උණුසුමක් නම් සිතිලක් නම් වේදනාව පීඩනය දැනී තෙරපීමක් ආන්‍ය වේදයක් නම් ඒක ග්‍රහණය කරගන්න පුළුවන් සමථ විතරයි. ආන්‍යත හරිද? ඒ විදිහට මේ බාහිර උත්තේජ හඳුනා ගන්න එහෙම නැත්නම් ප්‍රතිග්‍රහණය කරන්න. හඳුනා ගැනීමට එහෙම නැත්නම් ප්‍රතිග්‍රහණය කරන්න පවතින ඉන්ද්‍රියන් තියෙනවා. ආන්‍යවට අපි කියනවා ප්‍රතිග්‍රාහක. ඒවට අපි කියන්නේ ප්‍රතිග්‍රාහක. මේක උත්තේජය අනිත් එක තමයි මොකද්ද? ප්‍රතිග්‍රාහක. ප්‍රතිග්‍රාහකයක් කියලා කියනවා මොකද්ද? උත්තේජ හඳුනා ගැනීමට. උත්තේජ හඳුනා ගැනීමට එහෙම නැත්නම් ප්‍රතිග්‍රහණය කිරීමට. ප්‍රතිග්‍රහණයට උත්තේජ හඳුනා ගැනීම එහෙම නැත්නම් ප්‍රතිග්‍රහණයට ඉවහල් වන සංවේදී ඉන්ද්‍රියයි. ඉවහල් වන සංවේදී ඉන්ද්‍රියයි. මෙන්න මේවට තමයි අපි කියන්නේ මොකද්ද? ප්‍රතිග්‍රාහක කියලා. ඔයාලා මම මේ ලියනවත් එක්ක මේක බලන්න ලියාගෙන යන්න. හරි? ප්‍රතිග්‍රාහක කියලා කියන්නේ ඔයාලට. දැන් මෙහෙම. දැන් ඔයාලා පාරේ කොහෙද ඇවිදිනවා? දැන් කවුරුත් නැති තැනක අඳුරන කෙනෙක් කවුරුවත් නැති ප්‍රදේශයකට ගිහිල්ලා. ඔයාලා තනියෙන් පාරේ ඇවිදගෙන යනවා. තනියෙන් පාරේ ඇවිදගෙන යනකොට ඔයාලා එක පාරට දැන් මේ පාරේ ඇවිදගෙන යද්දි එක පාරට ඔයාලගේ නම කියලා කවුරු හරි කතා කරන හඬ ඇහෙනවා. නම කියලා ඔයාලගේ නම කියලා කතා කරන හඬ ඇහෙනවා. ඒ හඬ ඇහිච්ච ගමන් ඔයාලා කරන්නේ මොකද්ද? ඔයාලගේ නම කතා කරන හඬ ඇහුනොත් එහෙම ඔයාලා මොකද්ද කරන්නේ එකපාරට? කියන්නේ ඔයාලා කතා කරන ඔයාලගේ නම කියලා කතා කරන හැමෝත් ඔයාලා මොකද්ද කරන්නේ එකපාරට? ඒ හඬ හරිලා බලන්න. අපි හැරිලා බලන නඩක් ගාලා. අනේ මොකවද බං මේ? කියන්නේ බලන එකපාරනේ. කවුද ඒ කතා කරන්නේ කියලා බලන හැටි. සමහර විට අපේ නම තියෙන වෙන කෙනෙකුට කතා කරා වෙන්න පුළුවන්. ඒත් අපි ශනිකව හැරිලා බලනවා මෙහෙම. කවුද ඒ කතා කරේ? මටද කතා කරේ කියලා බලන්න. එහෙම වෙනවා. අන්න ඒකට කියනවා අපි ප්‍රතිචාරය. ඒ කියන්නේ අපේ කනට උත්තේජයක් ලැබුණා. ඒ උත්තේජය මොළයේ මගින් යම් කිසි ක්‍රමයකට තේරුම් අරගෙන ඒ උත්තේජයට මෙයා මොකද්ද කරේ? ටක්කල් ප්‍රතිචාර දක්වලා හැරිලා බලනවා. ටක්කල් ප්‍රතිචාර දක්වනවා හැරිලා බලනවා. නේද? දැන් බලන්නකො බල්ලෙක් එනවා හිමින් පාර දිගේ ගේ පැත්තට. ඔයාලා ගිහිල්ලා මිදුල මැද ඉන්නවා මෙහෙම හිටගෙන. ආගන්තුක බල්ලෙක් පිටින් ඉඳන් එන බල්ලෙක් පාර දිගේ එනවා ගේ පැත්තට. මෙහෙම පාර දිගේ ගේ පැත්තට එනවා. අපි ගිහලා මෙහෙම හිටගෙන ඉන්නවා. මොකද එන්නේ? බල්ල ටික දුරක් යනකොට මෙහෙම බලන් ඉන්නවා ටික වෙලාවක්. ඌට උත්තේජයක් ආවා. මොකද්ද උත්තේජය? කියන්න බලන්න ඉතින් උත්තේජය මොකද්ද? කියා බලන්න ඉක්මනට. බල්ලට ලැබිච්ච උත්තේජය මොකද්ද? ඉක්මනට කියන්න. දැන් කියපු දේ ඇහුන්නේ නැද්ද? බල්ලෙක් එනවා පාර දිගේ ඔයාලා ගෙවල් පැත්තට. හරිද? බල්ලා ගෙවල් පැත්තට එනකොට ඔයාලා ගිහලා මිදුල මැද්ද හිටගෙන බලන් ඉන්නවා බල්ලා දිහා. බල්ලා එකපාරට ඔයාලා දැකලා ටක් ගාලා නතර වෙලා බලන් ඉන්නවා අපි දිහා. හරි. දැන් මට කියන්නකෝ මොකක්ද යාට ලැබිච්ච උත්තේජය? දැන් ඉතින් එක එකාට නම් කියන්න වෙනවා දැන් මට. දැන් උඹලම තමයි වෙලාව නාස්ති කරගන්න එතන.
හිඟුරු කාඩි වුවම ඉන්නවනම් කියන්නේ මොකක්ද උත්තේජය? බල්ල අපිව දකින්න එක. අල්ලව දැකීම. ගයත්‍රි ඉන්නවනම් කියන්නේ උත්තේජය. ගයත්‍රි ඉන්නවද? ඔව් සර්. කියන්න උත්තේජය මොකක්ද? සද්ද නැතුව ඉන්නේ. ඉන්නවද නැද්ද නැහැ? බල්ලා මිනිස්සයා ඉස්සරහ දැක්කා ඒකින් තමයි උත්තේජය. බල්ලෙක් ඉන්නවා දැක්කා මිනිස්සයානේ. එහෙමද? බල්ලෙක් ඉන්නවා දැක්කද මිනිස්සයා? මිනිස්සෙක් ඉන්නවා බල්ලා දැක්කද? මොකක්ද උත්තේජය? මට කියන්න හරියට. මිනිස්සෙක් ඉන්නවා බල්ලා දැක්කා. මිනිස්සෙක් ඉන්නවා බල්ලා දැක්කා. එතකොට හරි. ඒක තමයි උත්තේජය. බල්ලා දැකනවා මිනිස්සෙක් ඉන්නවා. එතකොට ප්‍රතිග්‍රාහකය මොකක්ද ඒකේ? කවුරු වෙන කෙනෙක් කියන්නේ ප්‍රතිග්‍රාහකය මොකක්ද? ඇස බලන් ඉන්නවා. ප්‍රතිග්‍රාහකය තමයි ඇස. ප්‍රතිග්‍රාහකයේ ඇස. right. එතකොට මොකක්ද යාගේ ප්‍රතිචාරය? බල්ලාගේ ප්‍රතිචාරය මොකක්ද? බල්ලාගෙන ඉන්නවා. බල්ලා නතර වෙලා බලන් ඉන්නවා. බල්ලා එන ගමන නතර වුණා. නතර වෙලා නතර ඒ කියන්නේ බල්ලා තමා සිදු කරපු ගමන නතර කිරීම. right. දැන් ඔයාලා මොකද කරන්නේ? තරුණ පැත්තෙන් මේ මුස්සගෙන බිමට නැගෙනවා ගලක් ගන්න. මොකක් හරි ගමන්නේ මුස්ස ගන්න ඕනේ නැහැ මොකද? බිමට නැවෙනවා ඉමින් ගලක් කරගන්න. බිමට මෙහෙම පාත් වෙන ගලක් ගන්න පහත් වෙනකොටම බල්ලා මොකද කරන්නේ? දුවනවා. දැන් ඔයාලා දුවනවා. එනොත් එහෙනම් මොකද්ද වෙන්නේ? දැන් හිම හිතන්න දැන් මම බල්ලෙක්. අරෝ ගලක් ගන්නවා ගහන්න. මම මොකද්ද කරන්න ඕනේ කියලා හිතන්න. එතකොට හරි. මට උත්තර කීපයක් ආවම නෑ හොන්නේ මම කියෝ හිතේ කියන ගායලා දැන් බලන්න. ගලක් ගන්න පහළ වෙනකොට බල්ලා දුවනවාද? බල්ලා කරන්න පුළුවන් වැඩ දෙකක් තියෙනවා. එකක් බල්ලා හැරිලා දුවනවා. ආයෙ කරන්න පුළුවන් තව වැඩක් තියෙනවා. මොකද්ද? බලාගෙන ඉන්නවා. බලනවා. හපනවා. ඔව් බලනවා. බලනවා මෙහෙම බලාගෙන ඉඳී. බල්ලාගේ ඒරියා එකෙන් පිට නම් බල්ලා ඉන්නේ. ඌ අනිවාර්යෙන් දුවනවා. බල්ලාගේ ඒරියා එකෙන් පිට නම් ඌ ඉන්නේ ඌ අනිවාර්යෙන් දුවනවා. බල්ලාගේ ඒරියා එකේ ඇතුලේ නම් ඌ ඉන්නේ ඌ එනවා අපන්න. අපි වෙන ගෙදරකට යනවා. අපි යනවා වෙන ගෙදරකට. යනකොට ගෙදර ඉන්න බල්ලා කොහේ හරි ගමනක් යන්න එළියට දාලා එනවා පාර ඉස්සරහට. එනකොට අපි එනවා අපි මූණට මූණ හම්බ වෙනවා. අපිටත් ගාලා නතර වෙනවා. බල්ලත් නතර වෙනවා. යකෝ මේ මොකಾದ මේ මල පෙරේත ඉස්සරහට හම්බෙච්ච එක කියලා ඔහු බලනවා. මගේ ඒරියා එකට ඇවිල්ලා කියලා බලනවා. දැන් අපි හිමීර ගලක් ගන්න පහක් වෙනකොට යාතෝ අපේ වත්තට ඇවිල්ලා මට ගලු ගන්න මේක වයින් එකට. තමන්ගේ ඒරියා එක. තමන්ගේ සීමාව තුළ චණ්ඩියව. සීමාවෙන් එළියට ගියා ගන්න ඔණ්ඩියක්. එතකොට ඉතින් වල්ගේ ගහගෙන දුවනවා. එතකොට බලන්න බල්ලා දක්වන ප්‍රතිචාරය අන්න දිවීම. ඒක තමයි ප්‍රතිචාරය. ඒ කියන්නේ උත්තේජයට අනුව අපි කරන ක්‍රියාව. අපිට ලැබෙන උත්තේජයට අනුව අපි කරන ක්‍රියාව. දැන් ඔයාලගේ මූණට පැත්තට එකපාර එනවා මොකක් හරි බෝලයක් හරි මොකක් හරි එහෙම ඩොග් දාලා එකපාර මෙහෙම එනවා. දැනුත් එකපාර පොඩ්ඩක් බයි දෙන්න. අතක් ආවනේ එකපාර ළඟට ගියා. එහෙම එකපාර මොකක් හරි මූණට එනකොටම මොකද්ද කරන්නේ? එක්ක ටක් ගාලා මෙහෙම ඔළුව පැත්තකට අයින් කරනවා. නේද? එක්ක ටක් ගාලා මෙහෙම ඔළුව වහා ගන්නවා. ඉබේම ඇස් දෙක පියර වෙනවා. ඔයගේ මොකක් හරි දෙයක් වෙනවා. ඇයි ඒ? ඒක තමයි ප්‍රතිචාරය. මූණ දෙතර යමක් පැමිණි. මේක තමයි උත්තේජය. ප්‍රතිග්‍රාහකයේ ඇස. දැන් ඒක දක්වන ප්‍රතිචාරය මොකද්ද? ශනිකව හිත අහකට ඉවතර ගැනීම, එක්ක ඇස් පියා ගැනීම, එක්ක සම්පූර්ණයෙන් මූණ අත් දෙකෙන් වසා ගැනීම ඕන ප්‍රතිචාර. ඒ තමයි ප්‍රතිචාර. ඒ කියන්නේ උත්තේජය සඳහා දක්වන ප්‍රතික්‍රියාව. අපි උත්තේජයක් සඳහා දක්වන ප්‍රතික්‍රියාවට අපි කියනවා ප්‍රතිචාරය. ප්‍රතිචාරය. හරි ඒ කියන්නේ උත්තේජයක් සඳහා දක්වන ප්‍රතික්‍රියාව. දක්වන ප්‍රතික්‍රියාව. ඔකට අපි කියනවා මොකද්ද? ප්‍රතිචාරය කියලා අපි කියනවා. තමයි ප්‍රතිචාරය.
ප්‍රතිචාරය. හරි දැන් බලන්නකෝ. දැන් බාල්ලා දිරුවා. බාල්ලා දුවනවා නම්. දුවනවා කියන්නේ ඒක තමයි යාගේ ප්‍රතිචාරය. බාල්ලා දිවීම තමයි ප්‍රතිචාරය. දුවන්න යාට උදව් වුණේ මොනවාද? බාල්ලාට දුවන්න උදව් වුණේ මොනවාද? බාල්ලා දුවනවා. දුවද්දී යාට උදව් වුණේ මොනවාද? දැන් ඔයාලා දුවනවා. බාල්ලාගේ කතාව පැත්තකින් තියන්නකෝ. අකුල් කකුල් තමයි ඔය කකුල්. පාද කකුල් තිබ්බට දුවන්න පුළුවන්ද? කකුල් තිබ්බට දුවන්න පුළුවන්ද? දැන් මෙන්න මේක මම හොඳ ප්‍රශ්නයක් ඔයාලෙන් අහනවා. දැන් මේක ස්පෝර්ට්ස් කරපු කට්ටිය දන්නවා. ක්‍රීඩා කරපු කට්ටිය මේක දන්නවා. ඔය ක්‍රීඩා කරනකොට හරිද? ඔය ළමයිට මෙහෙම දේවල් එනවා. එයාට මෙයාට සමහරට කකුල් පෙරලා එනවා. නේ? මේ කකුල මෙහෙම නම් බර හැදිච්ච කකුලක් වගේ කමන්නේ. කකුල ඔහම නම් ඔය වගේ කකුලක් කොහොම තියෙනවා නම් සමහර විට මෙයාගේ මේ පේශි මේ පැත්තේ මහරේ ඉරෙන්න පුළුවන්. දුවනකොට කකුල දුවද්දි වැටිලා එක්ක කකුල පෙරලිලා මෙන්න මේ වලලු කර හරිය උලුක් වෙලා වගේ දෙයක් වෙන්න පුළුවන්. හරිද? එතකොට දුවන්න පුළුවන්ද? එතකොට දුවන්න අමාරුයිනේ. එතකොට දුවන්න බැහැ අමාරුයි. මේවා වේදනාව එනවා. අයියේ වේදනාව එන්නේ. අපි දුවන්නේ පාදයේ මුණාට පාදයේ තියෙනවා පේශි. මේ පේශි වලින් තමයි කකුල ක්‍රියාත්මක වෙන්නේ. මේ පේශි වලින් තමයි කකුල ක්‍රියාත්මක වෙන්නේ. හරි. දැන් ඔයාලා නිගමනට බලන්න. ඔයාලගේ කකුලේ මෙන්න මේ කොටසට හොඳට අත තියාගන්න. කොයි හරි දන්නවද? දනිස්ස ඔහොමනේ. ආයි කකුල ඔහොම තියෙද්දි මෙන්න මේ යට පේශියට ඔය යට පේශියට අත තියාගන්න. යට පේශියට මෙහෙම අත තියාගන්න. අත තියාගෙන කකුල මෙහෙම උස්සලා එහාට මෙහාට දිගාරින් පද්දන්න මේ කකුල. කකුල මෙතන අල්ලගෙන මේ කකුල මෙහාට මෙහෙම පද්දන්න. බලන්න මොකක්ද වෙන්නේ කියලා. මෙතන යටින් මෙහෙම අල්ල ගන්න ඕනේ. යටින් මෙහෙම අල්ල ගන්න ඕනේ. අල්ලගෙන මේ කකුල මෙහාට මෙහාට පද්දලා බලන්න. ඔයාලට දැනේ මෙතන මොකක් හරි කුට්ටියක් එහාට මෙහාට යනවා. හරි ඒකම මේ අත මෙතන අත තියා මෙහෙම අත හොල්ලලා බලන්න. ඔයාලට දැනේ මෙතන ගුලියක් එහාට මෙහාට යනවා වගේ. ඒ මොනවාද? මේ අත චලනය කිරීමට අදාළව ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙතන තියෙන පේශිය. මේ පේශිය නැත්නම් මේ අත හොලවන්නවත් බෑ. අපිට අත හොල්ලන්න ඕනේ කියලා හරි අපිට අත හොල්ලන්න ඕනේ කියලා මේ ඕමනාව තිබුණාට මේ පේශිය නැත්නම් හරි ඔය පේශිය නැත්නම් අත හොල්ලන්න බෑ. එහෙනම් මතක තියාගන්න උත්තේජ වලට ප්‍රතිචාර දක්වනවා චලනය සිදු කරලා ඒ චලනයන් සඳහා උදව් වෙනවා එක්කෙනෙක් තමයි පේශි. එක්කෙනෙක් තමයි පේශි. හරි පේශි. පේශි මේ කියන්නේ නෙමෙයිද? පේශි. දැන් ඔයාලා දකිනවා හරි දැන් ඔයාලා දකිනවා කවුරු හරි බාගෙට ඉදිච්ච අඹ ගෙඩියක් හරි ඔන්න බාගෙට ඉදිච්ච අඹ ගෙඩියක් හොඳට ඉදිච්ච ගන්නේ බාගෙට ඉදිච්ච අඹ ගෙඩියක් අර අඹ ගහේ ගැහුවම ඒක පැලිලා මැද කහ පාටයි වටේ ලා කහ පාට සුදු පාට වගේ තියෙනවා මැද ලා කහ පාටයි. ඉතින් තව දවස් දෙකක් තිබ්බනම් හොඳට ඉදෙනවා. ඔයාලා දන්නවා මේ අඹ රස මේක ගහේ ගහලා කෑල්ලෙන් කටින් කනවා දැන් මේ අඹ ගෙඩියක්. දැන් මේ වෙලාවේ කටට කෙලවුණක් නැති සමහර අයගේ. ඔය කතාව කියනකොට මේ වෙලාවේ සමහර අය කටට කෙලවුණක් නැති. බලන්න ඒක ශ්‍රවණය වුණා. ඒක තමයි උත්තේජය. දැන් සමහර වෙලාවට දකින්නවා. දැන් අහලා ඔහොමනම් දැක්කම ඔයිට වඩා. අන බලන්න එතෙන්ද උත්තේජය. එක්ක දැකීම නම් අඹ ගෙඩියක් කනවා දැකීම තමයි උත්තේජය. ප්‍රතිචාරය තමයි කටට කෙලීම. ප්‍රතිචාරය කියන්නේ උට ගහන අඹ ගෙඩිය ගන්න එකක් ප්‍රතිචාරයක් තමයි හරි. කවුරුද අඹ ගෙඩිය කකා ඉන්නවනම් ගිහලා ඉතින් දෙකක් යන්න වෙලාව අඹ ගෙඩිය අරන් ඉහළ කන එක ඒකත් ප්‍රතිචාරයක්. ඒකත් ප්‍රතිචාරයක්. හරිද? නෑ මං කියන්නේ එහෙම නැතුව මේ අහිංසක ප්‍රතිචාරය. මොකද්ද මේ අහිංසක ප්‍රතිචාරය? ඌ කනවා උගේ අඹ ගෙඩිය පාඩුවේ කනවා. හරිද? අපි මේ පාඩුවේ කියලා කියනවා. එතකොට මොකද උනේ? අපි දැක්කා අඹ ගෙඩියක් කනවා. එහෙනම් දැකීම උත්තේජය.
හරි දැකීම උත්තේජය ප්‍රතිග්‍රාහකයේ ඇස හරි එතකොට ඒකට දැක්වූ ප්‍රතිචාරය මොකද්ද කෙලිනීම කාරකය මොකද්ද කෙල උනන්න නම් කවුද උදව් ගන්නේ තේජිද කේත ග්‍රන්ථි. කේත ග්‍රන්ථි කේත ග්‍රන්ථි එතකොට තේජ විතරක් නෙමෙයි ග්‍රන්ථිත් තියෙනවා මෙතන හරිද තේජ විතරක් නෙමෙයි ග්‍රන්ථිත් තියෙනවා ඔය වගේ ග්‍රන්ථි මගින් එක එක කොහොම ශ්‍රාවය වීම වෙනවා හරිද තනියෙන් ඉඳන් හිතේ හිත බලන්න එතකොට තව තව දේවල් වලට උදාහරණ ලැබෙයි එහෙමනම් මෙන්න මේවා අපි කියනවා මේ ප්‍රතිචාරය දැක්වීම සඳහා උදව් කරන කට්ටිය ප්‍රතිචාරය දැක්වීම සඳහා උදව් කරන අය එයාලා අපි කියනවා කාරක කියලා එයාට අපි කියනවා කාරක කියලා. කාරක කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිචාරය දැක්වීමට හැඩගැසුණු ප්‍රතිචාරය දැක්වීමට හැඩගැසුණු පේශි හා ග්‍රන්ථි. ප්‍රතිචාර දැක්වීමට හැඩගැසුණු ප්‍රතිචාර දැක්වීමට හැඩගැසුණු පේශි හා ග්‍රන්ථි ඔනවා තමයි අපි කියන්නේ කාරක කියලා කියන්නේ අපි ඕවා තමයි කියන්නේ අපි කාරක කියලා. හරි ඕවා සටහන් කරගන්න. පොඩි ගෙදර වැඩක් දෙන්නම් දැන් කරන්න ඕනේ නැහැ. මම ඔයාලට උත්තේජ කිහිපයක් දෙනවා. ඔයාලා ඒකට දක්වන ප්‍රතිචාර ටික තනියම ලියන්න ඕනේ. ඊට අදාළ කාරක ලියන්නත් ඕනේ. උත්තේජ ප්‍රතිචාරය කාරක තුනම ලියන්න ඕනේ. හරිද? වෙනම කොලයක ලියුවොත් මේක හොඳයි. හරි. මම මේක මකන්නද ලියාගෙන ඉවරද? උත්තේජය ඊළඟ තමයි ප්‍රතිචාරය අනිත් එක කාරක උත්තේජය මුහුණ දෙසට යමක් පැමිණීම ඔයාලා තනියෙන් ප්‍රතිචාරය කාරකයි ලියන්න ඕනේ. මේ වැරදුනා පොඩි ප්‍රශ්නයක් ඉන්න. ප්‍රතිචාරය කාරකය විතරක් නෙමෙයි ප්‍රතිචාරය උත්තේජ ප්‍රතිචාරය මෙතන ප්‍රතිග්‍රාහකයයි කාරකයයි දෙකන ප්‍රතිග්‍රාහකයක් වෙනවා අවසානයේ කාරකය කෙරවල ඉතිරි වෙනවනේ වගුව මෙහෙම එන්න ඕනේ කොට හතරක් තියෙනවා එතකොට වෙනම ක්‍රියා ගන්න දැන් ඔය ටියුට් එක හරි කොහේ හරි උත්තේජය විතර ක්‍රියා ගන්නකො ප්‍රතිචාරයයි ප්‍රතිග්‍රාහකයයි කාරකයයි තුන ලියන්න ඕනේ කියලා මතක තියාගන්න දෙවෙනි එක රස කෑමක සුවඳ දැනීම රස කෑමක සුවඳ දැනීම හරියට ഘോഷාකාරී හඬක් ඇසීම ഘോഷාකාරී
හඬක් ඇසීම. හරි 3යි ඕනේ 3යි ඔච්චරයි වැඩි දෙන්නේ නැහැ. ഘോഷාකාරී හඬක් ඇසීම. ഘോഷා මුහුණ දෙතර යමක් පැමිණීම ප්‍රතිචාරය ලියන්න ප්‍රතිග්‍රාහකය මොකද්ද කියලා ලියන්න කාරකය ලියන්න. රස සුවඳ දැනීම. ප්‍රතිචාරය මොකද්ද? ප්‍රතිග්‍රාහකය මොකද්ද? කාරකය මොකද්ද? ഘോഷාකාරී හඬක් ඇසීම. ප්‍රතිචාරය මොකද්ද අපි ඒකට දක්වන? ඒක ප්‍රතිග්‍රහණය කරේ කවුද? ඒ සඳහා උදව් වෙච්ච ප්‍රතිචාරය සඳහා උදව් වෙච්ච කාරක මොනවද? හරි. එහෙනම් ඊළඟ මාතෘකාව බලමු අලුත් මාතෘකාව සමායෝජනය. ඔන්න දැන් සමායෝජනය පටන් ගන්න දැන් තමයි. සමස්ථිතිය සමායෝජනය කියන පාඩමේ දැන් තමයි සමායෝජනය පටන් ගන්නෙ. මේ අත්‍යවශ්‍ය කොටස් ටික තමයි ඊට කලින් පරිසරය හදපු එක තමයි ඔය කරේ. මේ කොටස් ටික දන්නේ නැතුව උත්තේජය, ප්‍රතිචාරය, ප්‍රතිග්‍රාහකය සහ කාරක කියන ඒවා දන්නේ නැතුව මෙතනින් යාර සමායෝජනය ගැන අපිට ඉගෙන ගන්න අමාරුයි. ඒ නිසා පොඩි පන්තිල උගන්වපුවා 9 10 උගන්වපු ටික තමයි 8 වසරේදී උගන්වනවා. ඒවා තමයි ආයතනයක් මේ කතා කරන්නේ. හරි. එහෙනම් බලමු සමායෝජනය. මම මේ ටික මකන්නද? සමායෝජනය ලිව්වේ අරහටනේ කමන්නේ. සමායෝජනය කියලා කියන්නේ මේ අභ්‍යන්තර එහෙම නැත්නම් බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම් වලට අනුව අපේ දේහ ක්‍රියාකාරීත්වය හැඩගැසීමේ ක්‍රියාවලිය. අභ්‍යන්තර හෝ බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම් වලට අනුව අපේ දේහ ක්‍රියාකාරීත්වය හැඩගැසීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ බල්ලෙක් අපේ ඇඟට පයින්නවා. එතකොට මොකද වෙන්නේ? අභ්‍යන්තර බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම. අපි ඒක අනුව ඩංගාලා අපි හැඩ ගැහෙනවා. මොකක්ද වෙන්නේ? එක්ක අපි කෑ ගහනවා, එක්කුට ගහන්න පොල්ලක් අරගන්න, එහෙම නැත්නම් ගහකට නගිනවා. වගේ මොකක් හරි දෙයක් අපි ප්‍රතිචාරයක් දක්වනවානේ. ආන්ගේ සම්පූර්ණ ක්‍රියාවලිය. ඒ සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා දේහය හැඩගස්සන්න ඕනේ. ඒ කියන්නේ දුවනවා නම් කකුල් වලින් දුවනකොට පාර බලන්න S2 ඕනේ. නේද? ඒ වගේ සියල්ල එකට සම්බන්ධ කරගන්න. ඒක තමයි අපි කියන්නේ සමායෝජන. දැන් අපි හිතමුකෝ මෙහෙම. දැන් අපි හිතමු ක්‍රිකට් ක්‍රීඩාවේ දෙන කෙනෙක්. ඉස්සරහින් එනවා බෝලේ ඇඟට. බෝලේ එනකොට එයා මොකද කරන්නේ? බෝලේ දිහා බලනවා. අන්න S2කින් බෝලේ දිහා බැලුවා. ඊට පස්සේ මේක ඇතුලේ අපේ ඉන්ද්‍රියන්ගේ මනා සම්බන්ධීකරණය කියන්නේ මොළය මගින් ඒ පණිවිඩය අරගත්තා. ඊට පස්සේ අපි බෝලට ගහනකොට මේ අත්වල පේශි, උරහිස්වල පේශි, මේ උරස් කුහ කොටසේ පේශි, අපේ ඉනේ පේශි අපි එහාට මෙහාට මේ හැරෙනවානේ. අපි එහාට මෙහාට හැරෙන නිසා මේ ඉනේ පේශි, අපි බෙල්ල හරවන, ඔළුව හරවන බෙල්ලේ පේශි මේ සියල්ලම එකට සම්බන්ධ කරගෙන ශනිකව ගාඩ තීරණය කරලා ටයිමින් තියලා බෝලේ දිහා බලන්නේ අපි ගහන්නේ. කවදා බෝලේ දිහා බලලා බෝලට ගහන්නේ නැහැ. අපි ගාන ටයිමින් තියලා අපි ගහනකොට අර ඔක්කොම එකට සෙට් මොනවාද? බෙල්ලේ පේශි, S2යි, බෙල්ලේ පේශි, අත්වල පේශි, උරහිස්වල පේශි, ඉනේ පේශි. තියලා ඊළඟ පාදයයි කකුලක් ඉස්සරහට තියලානේ ගහන්නේ. පාදවල පේශි මේ ඔක්කොම එකට සම්බන්ධයි. ඒ ආන්ගේ ඔක්කොම එකට සම්බන්ධීකරණය කරලා ෂොට් එක ගහනවානේ අපි. ඒ කියන්නේ බෝල්ට ගහනවානේ පාර. නේද? මේ ඔක්කොම එකට සම්බන්ධීකරණය කරලා මෙන්න මේ බෝල්ට මේ පන්දුවට පාර දීම. මෙන්න මේ ක්‍රියාවලියේදී මේ ඔක්කොම එකට සම්බන්ධ කරා. ආන්ගේ සම්බන්ධ කරන ක්‍රියාවලිය තමයි අපි කියන්නේ සමායෝජනය. ආන්ගේ සම්බන්ධ කරන ක්‍රියාවලිය ඔක්කොම එකට සම්බන්ධ කරනවා. මේ ඔක්කොම සියල්ල එකට සම්බන්ධ කරේ කවුද? සම්බන්ධ කරන දෙන්නෙක් ඉන්නවා. සමායෝජනය සඳහා සම්බන්ධ වෙන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි අපේ ස්නායු. පන්දුවට පහර දීම කියන මේ ක්‍රියාවලියේදී සම්බන්ධුනේ අපේ ස්නායු පද්ධතිය. ඊට අමතරව
ඔයාලගේ දේහයේ සිදුවෙන වෙනත් ක්‍රියාවන් තියෙනවා. මොකද්ද? ඔයාලා ක්‍රමක්‍රමයෙන් උස යනවා, ශරීරයේ ප්‍රමාණයෙන් විශාල වෙනවා නේද? ඊට පස්සේ ඊට අතර ඔයාලගේ ඇඟේ විවිධ වෙනස් වීම් සිදු වෙනවා. ඒවට අදාළව හෝමෝන මගිනුත් මේ කතාව සිදු වෙනවා. හරි? ස්නායු මගිනුත් මේ සමායෝජනය සිදු කරනවා. වෙනත් වෙනත් ක්‍රියාවන් වලදී හෝමෝන මගිනුත් මේ සමායෝජනය සිදු කරනවා. එහෙනම් සමායෝජනය සිදු වෙන ආකාර දෙකක් තියෙනවා. එකක් අපේ ස්නායු පද්ධතිය මගින් සිදුවන සමායෝජනය. අනිත් එක තමයි හෝමෝන මගින් සිදුවන සමායෝජනය. ඒ නිසා මේ සමායෝජනයේ ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදනවා. එකක් තමයි ස්නායුක සමායෝජනය. ස්නායුක සමායෝජනය. අනිත් එක අපි කියනවා අස්නායුක. අස්නායුක එහෙම නැත්නම් මේකට කියනවා රසායනික. රසායනික සමායෝජනය. මේකට උදව් වෙන්නේ මොනවාද? හෝමෝන. ඔන්න ඒතකොට අපේ ශරීරයේ සමායෝජනය සිදු වෙන ආකාර දෙකක් තියෙනවා කියලා දැන් ඔයාලා දන්නවා. හරි එහෙනම් අපි ලියාගමු සමායෝජනය කියන්නේ මොකක්ද කියලා. සමායෝජනය ලියන්න මෙහෙම සමායෝජනයේ මාතෘකාව ඊට පස්සේ ලියන්න මෙහෙම අභ්‍යන්තර හා බාහිර පරිසරයේ සිදුවන අභ්‍යන්තර හා බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම වලට අනුව අභ්‍යන්තර හා බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම වලට අනුව අභ්‍යන්තර හා බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම වලට අනුව දේහ ක්‍රියාකාරීත්වය හැඩගැසීමේ ක්‍රියාවලිය දේහ ක්‍රියාකාරීත්වය හැඩගැසීමේ ක්‍රියාවලිය දේහ ක්‍රියාකාරීත්වය හැඩගැසීමේ ක්‍රියාවලිය සමායෝජනය ලෙස හඳුන්වයි. දේහ ක්‍රියාකාරීත්වය හැඩගැසීමේ ක්‍රියාවලිය සමායෝජනය ලෙස හඳුන්වයි. සමායෝජනය ලෙස හඳුන්වයි. සමායෝජනය ලෙස හඳුන්වයි. හරියට සමායෝජනය සිදු කරන්න අපේ ශරීරයේ පද්ධති දෙකක් තියෙනවා. දැන් ඔයාලා දැනටමත් දන්නවා එක පද්ධතියක්. මොකක්ද? ස්නායු සමායෝජනය සිදු කරන්න හරිද? එහෙනම් එක ස්නායු පද්ධතිය. එකක් ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතිය තමයි ස්නායු පද්ධතියෙන් තමයි ස්නායු සමායෝජනය සිදු කරන්නේ. ඒක හෝමෝන. රසායනික සමායෝජනය. එහෙම නැත්නම් අස්නායුක සමායෝජනය. හෝමෝන වලට අදාළ පද්ධතියක් තියෙනවා. අපි උකට කියන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය. අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය වෙන අන්තරාසර්ග පද්ධතිය. හෝමෝන සඳහා උදව් කරන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වයට උදව් කරන්නේ හෝමෝන ස්‍රාවය කිරීම කරන්නේ අන්තරාසර්ග පද්ධතිය. අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය. සමහර මේ ග්‍රන්ථි කියන කැලේ නැතුව අන්තරාසර්ග පද්ධතිය කියලා කියනවා. කොහොමද කියවත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් සමායෝජනය සඳහා වෙන් වූ පද්ධති දෙකක් ඇත. සමායෝජනය සඳහා වෙන් වූ පද්ධති දෙකක් ඇත. එක ස්නායු පද්ධතිය, අනිත් එක අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය. ඒ ස්නායු පද්ධතිය අනිත් එක අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය. එන්න අන්තරාසර්ග පද්ධතිය. ඔයාලගේ මම හිතන්නේ මේ විෂය නිර්දේශය ඇත්තේ අන්තරාසර්ග ග්‍රන්ථි කියන කැලේ නැතුව. මොකද ඒක කෙලින්ම කමන්නේ ග්‍රන්ථි තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ග්‍රන්ථියෙන් කෙලින්ම ශ්‍රාවය කරන්නේ රුධිරයට. නාල නැහැ. නාල රහිත පද්ධතිය. අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය. දැන් අපිට ඊළඟට තියෙනවා ස්නායුක සමායෝජනය. එතකොට අපේ ස්නායුක සමායෝජනය සඳහා අපි ඉගෙන ගන්න ඕනේ අපේ නියුරෝන සෛල වර්ග කීපය.
ඊට පස්සේ නියුරෝන් සෛල වෙන වෙනම හඳුනාගන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න ඕනේ. ස්නායු පද්ධතිය අපි බෙදනවා මධ්‍ය ස්නායු පද්ධතිය හා පර්යන්ත ස්නායු පද්ධතිය කියලා. මධ්‍ය ස්නායු පද්ධතිය කොටස් ටික, පර්යන්ත ස්නායු පද්ධතිය කොටස් ටික. මේක අපි හිතන තරම් මේ ලේසියෙන් දවසෙන් දෙක ඉවර ගන්න පුළුවන් කොටසක් නෙමෙයි ඇත්තටම ස්නායු පද්ධතිය කියන එක බව. මම ඔයාලට එක කොටසක්වත් උඩින් පැනලා යන්න නැතුව ඉක්පන් උගන්නන්න නැතුව අර තොග අවසන් කිරීමේ මහා තේල් දාන්න නැතුව මම ඔයාලට මේක සම්පූර්ණයෙන් හොඳට පැහැදිලි කිරීම කරනවා. හරිද? එතකොට අද අපි ඉගෙන ගත්තා වාසා පද්ධතිය සම්පූර්ණයෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ හෘදය ආශ්‍රිත රෝගාබාධ ඇති වෙන්නේ කොහොමද? ඒවා වළක්වා ගන්න කොහොමද කියලා අපි අද ඉගෙන ගත්තා. ඊළඟට අපේ සමාය අපේ දේහය තුළ තියෙන සමාය හා සමස්ථිතිය කියන කොටසේ මූලික කරුණු ටික අද අපි ඉගෙන ගන්නවා. එහෙනම් අපි අදට පන්තිය නතර කරනවා. එහෙමනම් අපි ලබන සතියේ ස්නායු සමායෝජනය අපි අවසන් කරන්න උත්සාහ කරමු පුළුවන් තරම්. එහෙනම් අදට අපි පන්තිය නතර කරනවා. ඔයාලා ඔක්කොටම දවසක් අයිබෝවන්.